පින් තියෙන කෙනෙකුට කුසගින්නේ ඉඳලා මේ වදයක් ලැබුණා වගේ තියෙයි. පෞල් ප්‍රශ්න වලින් බැටකන අයට මෙතෙක් ගැට ගැහි තිබුණු ප්‍රශ්න ලිහිලා යයි. කසාද බඳිනවද මහාන වෙනවද කියලා වැට උඩ හිටපු අය අද වැටෙන් බිමට වැටෙයි. කෙල් අඬද අපි බඳිනවද නැද්ද කියලා හිතාගෙන හිටපු අයට අද තීරණයක් ලැබෙයි. මං කල්පනා කළා ඒ වගේ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් එයම දේශනා කරන්න ඕන කියලා. මේ දේශනාවේ නම උග්ඝහ සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ බද්දිය කියන නගරේ ජාතිය අඹ වනේ ජාතියා කියන වනේ වාසය කළා. උග්ඝහ කියන සිටුතුමා මෙණ්ඩක සිටුතුමාගේ මුණුබුරේ. ඒ උග්ඝහ සිටුතුමා බුදුරජාණන් වහන්සේ බැහැදකින් ඇවිල්ලා වන්දනා කළ එකත් පස්ව ඉඳගෙන ආරාධනාවක් කළා. අදිවාසීතු මේ භන්ති භගවා ස්වාතනාය අත්ත චතුත්තෝ භත්තන්ති. භාග්‍යතුන් වහන්සේ හෙට 4 නමක් බුදුරජාණන් වහන්සේ එක්කම 4 නමක් වෙන විදිහට අපේ ගෙදර දානෙට වඩින්න. දැන් සිටුවරේ දානෙ දෙන්න බැයිද 100 නම 500 නමකට දාන දෙන්න බැරිද? එහෙනම් මොකක් හරි හේතුවක් මේ සංඝයා අඩුවෙන් වඩින එක. බුදුරජාණන් වහන්සේ ඉවසා වදාලා පවුවදා දානෙට වැඩම කළා. බුදුරජාණන් වහන්සේට මෙණ්ඩක සිටුතුමාගේ මුණුබුරා වූ උග්ඝහ සිටුතුමා ප්‍රණීත කෑ යුතු දේන් බුදිය යුතු දේන් දානේ පූජා කළා. දානෙන් සතුටු කළා. අතකෝ උග්ඝහෝ මෙණ්ඩකනන්තා භගවන්තං බුත්තාවින් ඕනිත පත්තපානින් ඒකමන්තං නිසීදී. බුදුරජාණන් වහන්සේ වළඳලා පාත්‍රයෙන් සෝදලා අත එළියට ගත්තට පස්සේ එක පැත්තක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මෙසේ කිව්වා. එතකොට මතක තියාගන්න හැදිච්ච අය ස්වාමීන් වහන්සේලා දන් වළඳද්දි කතා කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා දානි වළඳලා ඉවර වෙන කල් ඉඳලා පාත්‍රේ හේදුවට පස්සේ තමයි කතා කරන්නේ. අද මේ බෙදද්දින් කතා කරනවා. හාමුදුරනේ ආණ්ඩුව පෙරළුණානේ. මේ හොදි බෙදෙන ගම. එතකොට හැදුන අය, තිසරණේ පිහිටි අය, ශ්‍රද්ධාවන්ත අය, ශාසන විනය දන්න ගිහියා සංඝයා දානි වළඳන් කතා කරන්නේ. ඊට පස්සේ දැන් ඕන දානි වළඳලා ඉවරනාට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඉමාමේ බන්තේ කුමාරියෝ පතිකුලානි ගමිසන්ති. ස්වාමීනි මේ අපේ කෙල්ලු ටිකක් ඉන්නවා ගෙදර. එතකොට මෙන්නක සිටුතුමා මේ උග්ඝහ සිටුතුමාට ඒ කුලේ කෙල්ලු ටිකක් වැඩි. පතිකුලානි ගමිසන්ති. මේ මගේ කුමාරිකාව දූලා විවාහ වෙන්න ඉන්නේ. ඕවදතු තා සම්බන්තේ භගවා අනුශාසතු තා සම්බන්තේ භගවා. ස්වාමීනී අවවාද කරන්ට ඈලාට අනුශාසනා කරන්ට අවවාද දෙන්න මෑලාට යන්තාසං අස්ස දීගරත්තං හිතාය සුඛායාති. මේ කෙල්ලන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතී. මේ කෙල්ලු කසාද බඳින්න ඉන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතකොට අද කාලේ කොහොමද කවුද ඒ විදිහේ අවවාදයක් ඉල්ලන්නේ? නමුත්
ධර්මයේ මැරිලා නැහැ. අපි දන්න සිද්ධි තියෙනවා. විවාහ වෙන දවසට සමහර දරුවෝ මේ ධර්මය අහලා ඒ ධර්මයෙන් හිත සනසාගත්ත තරුණ දරුවෝ මඟුල් මේෂ කටයුතු ආරම්භ කරන්න කලින් සංඝයා ගෙදරට වඩම්මලා විවාහ වෙන දවසේ සංඝයාට දාන දීලා ඊට පස්සේ පිරිත් කියලා සිත ප්‍රාර්ථනා කරන සංඝයා වඩම්මලා ඊට පස්සේ තමයි පෝරුවේ කටයුතුයි මඟුල් ගෙදර කටයුතු ආරම්භ කරන්නේ. ඒ අතන්ට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් අද මේ ධර්මයේ ඇහෙන නිසා ඒ වාගේ පවුල් තියෙනවා. ධර්මයේ මැරිලා නැහැ. මේ කියන ගුණ ධර්ම අපි තුල වීරියක් උපදින්නයි අපි කියන්නේ අද කාලේ කොහොමේවා කියලා කියන්නේ වීරිය උපදින්න. නමුත් කලාතුරකින් ඉන්නවා. අද මේ කියන බණපද පිළිපදින දූලා මේ අය අතර ඉන්නවා. මනුස්ස ලෝකෙට එන්නේ පව්කාරකමකට නෙවෙයි පිනකට. සිංහලයෝ වෙලා ඉපදුනේ පව්කාරකමකට නෙවෙයි පිනකට. ඒ අය අතරිමුත් බෞද්ධ වුණේ පව්කාරකමකට නෙවෙයි පිනකට. ඒ අය අතරිමුත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා කියන්නේ පවකට නෙවෙයි පිනකට. මේ අවවාද ටික ඔබට ලැබෙනවා කියන්නේ පවකට නෙවෙයි පිනකට. අනිවාර්යෙන් මෙතන ඉන්නවා මේ කියන ධර්මයේ පිහිටන පින්වත් දරුවෝ. ඈලා හෝ ඔහුලා උදෙසයි මේ ධර්මය. ඉතින් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. මතක තියාගන්න අද කාලේ ගොඩාක් අයට අවවාද කරන්න තේරෙන්නේ නැහැ. දැන් මෙතන මේ තාත්තගේ නුවණ හරි පුදුමයි. දැන් දූලට අවවාද කරන්න එපයි. ගොඩාක් සංඝ පිරිස මැද මේ කෙල්ල 3-4 දෙනෙක් තියාගෙන අවවාද කරනකොට ඒ ගෑනු ළමයිට පහසුව පිණිස පවතිනවද අපහසුව පිණිස පවතිනවද? අපහසුයි. ඒකයි නුවණැති පියා කලේ භාග්‍යතුන් වහන්සේ සමග 4 නමයි. අපිට ගොඩාක් සංඝ පිරිසකට දන් දෙන්න නැත්තම් ගොඩක් හොඳයි. අවස්ථාව බලන්න ඕන. මේ වෙලාවේ කොහොමද කියලා බලන්න ඕන. ඒකනේ නුවණ. ඊට පස්සේ දැන් ඔය නුවණම පාවිච්චි කරන්න සමහර අය දන් දෙන්න ගොඩාක් ආසයි. හිතේ තියෙන ඔක්කොම හදනවා දානෙට. ව්‍යංජන 67යි. හොදි වර්ග 5යි. තව ඔය වගේ ගොඩාක් දේවල් දැක්ක ගමන් ඇහි රූප දර්ශනයෙන්ම බඩ පිරලා යනවා. බත් ඇටයක්වත් වළඳ ගන්න බෑ. ඒකට තමන් නුවණක් තියෙන්න ඕන. මට දන් දෙන්න ආසාව තියෙනවා තමයි. මෙතෙන්ද සුදුසු මොනවද? ඒ නුවණ තියෙන්න ඕන. ඒ පසක තැබේවා. අපි බලමු විවාහ වීම පිණිස පවතින විවාහ වෙන්න ඉන්න දූලාට බුදුරජාණන් වහන්සේ දුන්න අවවාදය කුමක්ද? අතකෝ භගවා තා කුමාරියෝ ඒ තදවෝච. තාත්තා ප්‍රශ්නේ හැවුවේ උත්තරේ දූලට ලැබෙන්නේ. තස්මාතිහ කුමාරියෝ ඒවන් සික්කිතබ්බං. මේ කුමාරිකාවනි එහෙනම් දුවලා මේක හුරු වෙන්න. මේක පුරුදු කරන්න. යස්සවෝ මාතා පිතරෝ බත්තුනෝ දස්සන්ති අත්තගාවා හිතේසුනෝ අනුකම්පකා අනුකම්පං උපාදාය. ඔන්න ඔයාලා දැන් විවාහ කරලා දෙන්නේ අම්මයි තාත්තයි ස්වාමියෙකුට අර්ථයක් පිණිස හිතසුව පිණිස අනුකම්පාවෙන්. අපි නැති කාලෙක මේ කෙල්ල තනි වෙයි. මේ කෙල්ලට යන කලදසාවක් එපැයි. මුන්ටත් රැකවරණයක් එපැයි කියලා අනුකම්පාවෙන්මයි විවාහයක් දෙමව්පියෝ කරලා දෙන්නේ. කෙල්ලට යහපතක් පිණිසමයි මුන්ට හරියන්න ඕන කියන අදහසමයි හිතේ තියෙන්නේ. කවදාවත් ගිහිල්ලා විඳවපන් කියලා කිසිම විවාහයක් සිද්ධ කරන්නේ නැහැ දෙමව්පියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියෝ අනුකම්පාවෙන්මයි ඔයාලා දැන් විවාහ කරලා දෙන්න හදන්නේ. ඒතකොට එහෙනම් මේ ධර්මයේ පටන් ගන්නකොටම තියෙනවා අම්මලා තාත්තලාගේ කැමැත්තෙන්මයි විවාහ කරලා දෙන්නේ කියලා. එහෙනම් හොරෙන් පැනිලි බෑ.
එතකොට දර මේවා අනිත් පැත්තට ගන්නත් ඕන. පුතාලා ටික කල්පනා කරන්න ඕන. විවාහ ජීවිතයේ පිණිස බුදුරජාණන් වහන්සේ දුන්න අවවාද ටිකේ පටන් ගන්නකොටම තියෙන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් විවාහ වෙනවා. එතකොට කෙල්ලන් හොරෙන් පැන්නිලිත් බෑ. එතකොට අපි කියමුකෝ හොර රහසේ යාළු වෙලා කියලා. එහෙමනම් කල්යල් බලලා මෙතෙක් කාලයක් ආදරෙන් සිනහසෙන් හදාගත්ත දෙමව්පියන්ට ආදරෙන් කියන්න ඕන. ආදරෙන් කියලා රහසක් කරගන්න නැතුව ඒ ආශිර්වාදය ආදරෙන් අපි ලබා ගන්න ඕන. ඒ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන්ම විවාහයක් වෙන තරමට විවාහ ජීවිතයේ අරුබුද අඩුයි. ඊට පස්සේ තියෙනවා දැන් උන අනුකම්පාවෙන් විවාහ කරලා දෙනවනේ. තස්ස භවිස්සාම පුබ්බුට්ඨායිනියෝ. එහෙනම් දැන් විවාහ වුණාට පස්සේ එහි ගිහිල්ලා පුබ්බුට්ඨායිනියෝ කලින් නැගිටපල්ලා. කාට කලින්ද නැගිටින්න ඕන? ස්වාමියාට කලින් නැගිටින්න ඕන බිරිඳ. හොඳට මතක තියාගන්න. විවාහය කියන්නේ එකිනෙකාගේ කාමාශාවල් තෘප්තිමත් කරගන්න තැන නෙවෙයි. මේකෙන් හොඳටම පේනවා වෙසඟනකගේ බිරිඳකගේ වෙනස. පිරිමින්ගේ ලාමක ආශාවල් ගණිකාවත් ඉෂ්ට කරනවා. බිරිඳත් ඉෂ්ට කරනවා. එතකොට පිරිමින්ගේ ආශාවල් ඉෂ්ට කිරීම ස්ත්‍රී කෘත්‍යය නම් බිරිඳයි වෙසඟනගේ වෙනස මොකද්ද? වෙසඟනගේ පුබ්බුට්ඨායිනේ නෑ. බිරිඳක් නම් පිරිමියාට කලින් අවදි වෙනවා. විවාහ වෙච්ච අය ජීවිතයේ අඩුපාඩු හදාගන්නට මේ ධර්මයෙන් උපදෙස් ගන්න ඕන. ස්වාමියාට කලින් අවදි වෙනවා බිරිඳ පුබ්බුට්ඨායිනී. ඊළඟට තියෙනවා පච්චා නිපාතිනී. පච්චා නිපාතිනී කියන්නේ පස්සේ නිදා ගන්න ඕන. කාට පස්සේද නිදාගන්නේ? ස්වාමියාට පස්සේ නිදාගන්නේ. එතකොට කලින්ම ගිහිල්ලා ඇඳේ ගුලි ගැහිලා ගොරව බුදිය ගන්න නැහැ බිරිඳා. මේ ಗುಣ නැතිව විවාහ ජීවිත ගත කරන අයට නරක නමක් වැටෙනවා. මා නොකියුවාට. බිරිඳක් නම් පුබ්බුට්ඨායිනේ කලින් නැගිටින්න ඕන, පස්සේ නිදා ගන්න ඕන ස්වාමියාට පස්සේ. මේ කරුණ අහනකොට මා තුළ සතුටක් ඉපදුනා. මම කවදාවත් දැකලා නැහැ අපේ අම්මා අපිට කලින් නිදා ගන්නව දැකලම නැහැ. අපි ඇහැරුණාට පස්සේ අම්මා ඇහැරෙනවා. මම දැකලත් නැහැ. අපේ අම්මා හොඳ බිරිඳක්. පින්වන්තයි. ඒ නිසා මේ විදියට ස්වාමියාට කලින් නැගිටිනවා, ස්වාමියාට පස්සේ නිදා ගන්නවා. එතකොට බිරිඳකගේ නිින්ද අඩුයිද වැඩිද? බිරිඳක් වනාහි නිින්ද ගොඩාක් අඩු කෙනෙක්. ඊට පස්සේ තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කිංකාර පටිස්සාවිනියෝ, මොකද්ද කරන්න තියෙන්නේ කියලා හොයලා බලලා කරන්න ඕන කියනවා. සමහර ගෙවල් වල මිනිස්යාගේ ඇඳුම් ගොඩ ගැහිලා මේ සතිය එනකල් බලාගෙන ඉන්නවා. ඇඳුම් ගොඩායි. එදිනෙදා කිලිට වෙන ඇඳුම්, එදිනෙදා ගේන ඇඳුම්, එදිනෙදා සේදුවා නම් හොයලා බලනවා මෑ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. කුසිය දිහා බලනවා කොහොමද ලිප ඊළඟට කුසියේ ඉඳුල් වෙලාද කියලා. සමහර ගෙවල් වල කෑම කාලා ඔහේ දාලා එහෙම නිදා ගන්නවා. ඉඳුල් ගඳට ප්‍රේත බැල්ම වැටෙනවා. මේ ගෙදර උයන කෑම රස නැහැ. නිකමට මං කියනවට කරලා බලන්න.
හොඳට කුසිය ආස්පස් කරනවා රාත්‍රී නිදා ගන්න කලින්. ඊළඟට කෑම ඉවර මේ භාජන අනිවාර්යෙන් සෝදනවා. කෑම ඉතුරු වෙච්ච භාජන ආවරණය කරලා හොඳට ආරක්ෂිතව තියෙන සත්තුන්ට පනින්න බැරි වෙන්න. කිංකාර පටිච්චාවිනියෝ. සමහර ගෙවල් වල විවාහ වෙලා කෙල්ලෝ යසට බුදියාගෙන ඉන්නවා ගොරවගොරව කුඹකරණේ වගේ. කිසි වැඩක් නැහැ වගේ. මිඳුලේ වල් මකුළු දැල් හැමතැනම බැඳිලා උන්චිල්ලා පදින්න පුළුවන්. එහෙන් ගෙවල් වල හොදන්න ඇඳුම් එහෙ මුන් යසට බුදි. ඒ ගෙවල් වලට දේව සාප වදිනවා. මැරුණට පස්සේ නිරේ උපදින්නේ. මේ කෙල්ලන්ගේ දිව්‍ය ලෝකයයි අපායයි ගෙදරමයි හැදෙන්නේ. ගෙදර හොඳට අතුපතු ගාලා සුද්ධ කරලා තියෙනවා නම් ඒ ගෙදරට මීයෝ එන්නේ නැහැ. ගෙදර මීයෝ වැඩි කියන්නේ කැරපොත්තු වැඩි කියන්නේ කූඹි වැඩි කියන්නේ ගෙදර බිරිඳගේ දෝෂ. ඒ බිරිඳගේ ඔළුවේ තියලා කොස් ගෙඩියක් කපන්න ඕන දෝෂ යන්න. එතකොට සමහර ගෙවල් වල තියෙනවා ගෙවල් ලස්සනයි. එතකොට මේ ගෙවල් වලට ඇතුල් වෙනකොට මම හිතනවා මේ ගෙදර කෙල්ලෙක් ඇති කියලා. කෙල්ලෙක් ඉන්න ගෙදර ලස්සනට තියාගෙන ඉන්නවා. සමහර ගෙවල් වල ගොඩාක් සුද්ධ පවිත්‍රකම එළියේ මල් වවලා අඩුයි. අපිට හිතෙන මේ ගෙවල් වල නම් කොල්ලෝ ඇත්තේ කෙල්ලෙක් නැහැ කියලා. නමුත් ඇතුල් වෙනකොට ඉන්නවා මේ ජෝඩුවක්. එහෙනම් ඒ බිරිඳ කිංකාර පටිච්චාවිනෝ මොනවද කරන්න තියෙන්නේ කියලා හොයලා බලන්නේ නැති කෙනෙක්. දවසක් නෝන කෙනෙක් ඇවිල්ලා කිව්වා මං වැඩ පරිමහගෙන ඉන්නේ අපේ මහත්තයා ඇඳෙන් කුසියට යනවා කුසියෙන් බාත් รู එකට යනවා හැමදාම එක තැනකින් යන්නේ කො යන පාරම අඩි දෙකක් මේ අතු ගන්නවලු උන්ද. දැන් මහා ලොකු හපංකමක් කරලා ඇවිල්ලා කියන්නේ කාටද මේ වංචා කරන්නේ? කාටද මේ වංචා කරන්නේ? එතකොට gedara බිරිඳක් කියන්නේ හැම දෙයක්ම හොයලා බලලා කරනවා. වදයක් කරගන්නේ නැහැ. එහෙම කරනවා නම් එහෙම කරන්න පුළුවන් නම් කසාද බඳින්න. නිකම් බැඳලා පව්කාර ජීවිත ගෙවාගෙන නිරේ උපදින්න එපා. විවාහය කියන්නේ එහෙම එකක්. විවාහ ජීවිතයෙන්ම දෙව්ලොවත් නිරයත් තීරණය වෙනවා. ඊළඟට තියෙනවා මනාපචාරිනියෝ කියන මේ දූලා කුමාරිකාවනේ මනාප විදියට හැසිරෙන්න ඕන. කවුරු මනාප විදිහටද ඉන්නේ? ස්වාමියා මනාප විදිහට ඉන්නේ. ස්වාමියා කැමති නැත්නම් ඒ ඇඳුම් අඳින්න කෙල්ල අඳින්නේ නැහැ. ස්වාමියා කැමති නැත්නම් ඒ කෑම බීම කන්න ඒ කෑම බීම ගෙදර හදන්නේ නැහැ. ස්වාමියා කැමති නැත්නම් අපි අහල පහල අනිත් අර ගෙවල් වලට යනවට ස්වාමියා කැමති නැති ගෙවල් වලට යන්නේ නැහැ. ස්වාමියා කිව්වොත් එහෙම මේ නෝනා නැත්තම් ඔයා මේ වගේ දේවල් කරනකොට මම කැමති නෑ කියලා ඒ කිව්ව පමණින් ඒක හදා ගන්නවා. මනාපචාරිනියෝ එහෙම වෙනවා නම් එතන බිරිඳක්. විවාහය කියලා කියන්නේ මේ කොලේක අස්සම් කරලා මඟුල් තුල අරන් එහෙම ගන්න එකක් නෙවෙයි. ඊට පස්සේ තියෙනවා ප්‍රියවාදිනියෝ ප්‍රිය වචන කතා කරන්න ඕන. කාට ප්‍රිය වචනද? ස්වාමියාට ප්‍රිය වචන කතා කරන්න ඕන කියනවා. එහෙමනම් ඈ බිරිඳක්. ස්වාමියාට ප්‍රිය වචන කතා කරන්නේ නැත්නම් ඈ වැටෙන්නේ වෙන නමකට. ඈට නරක වචනයක් යදෙනවා. එතකොට දැන් හොඳට මතක තියාගන්න ඊට පස්සේ තියෙනවා ඒවන් යෝ කුමාරියෝ සික්කිතබ්බා මේ විදිහට හික්මෙන්නේ කියලා. මේ විදිහට හික්මෙන බිරිඳ අපි කියමු ප්‍රියවාදිනී කියන්නේ මේ වගේ එකක්. ඔන්න
මහා සුදස්සන රජුරෝ කුසිනාරාවේ ඒ කාලේ රජුරුවන්ගේ කාලේ ඒ කුසිනාරාවට කිව්වේ කුසාවති රාජධානිය කියලා. ඒ කුසාවති රාජධානියේ සුදස්සන රජුරෝ කලුරිය කරන්න සැතපීලා ඉන්නවා. සක්විති රජුරෝ. සක්විති රජතුමාගේ ස්ත්‍රී රත්නය වන සුධර්මා නැමැති සක්විති රජතුමාගේ සැතපීලා ඉන්න ඉරියව්වේ හිතුවා මොන හරි කරදරයක් වෙයිද කියලා. රූරා වැටෙන කඳුලෙන් යුතුව සක්විති රජතුමා ළඟට ගිහිල්ලා කියනවා මාගේ ප්‍රිය ස්වාමීනි 84000ක රාජධානි තියෙනවා කුසාවති රාජධානිය ප්‍රධාන කොටගෙන ඒ සියල්ල ඔබට අයිති. ඒ ගැන හිතලා ඔබ සුවසේ මේ රාජධානි වල හිත පිහිටුවා ගන්න. සුභද්‍රා කියන මම ඇතුළු බිරින්දෑවලු 84000ක් ඔබට මුළු හදවතින්ම ආදරය කරමින් ඉන්නවා. අපි ඔබ සමග ඉන්නවා. ඒ නිසා ඔබ අපි ගැන හිතන්න. ඊළඟට මේ විශාල මේ මාලිගාව සහිත 84000ක මාලිගා තියෙනවා. මේ විදිහට සක්විති රජතුමාගේ විස්තර කිව්වා. මැරෙන්න එපා කියලා කියන්නේ මේ. එතකොට සක්විති රජුරෝ අහනවා මේ මහා සුදර්ශන රජුරෝ ඔබ සමග මම විවාහ වෙලා පෞල් ජීවිතයක් ගත කළා අවුරුදු 84000ක්. අවුරුදු 84000ටම අප්‍රිය වචනයක් සුධර්මා ඔබ මට කියලා නැහැ. අද මාගේ අවසන් මොහොතේ ඔබ මට අප්‍රිය දෙයක් කියනවා. ස්වාමීනි මම ප්‍රිය වචන කොහොමද කතා කරන්නේ? සුධර්මා මෙහෙම කියන්න. කුසාවති රාජධානිය ඇතුළු මේ රාජධානි සියල්ල අනිත්‍යයි. ඒ නිසා අපේක්ෂාවක් නැතුව කලුරිය කරන්න කියලා මට කියන්න කිව්වා. සුධර්මා බිසවැසුරු මේ බිසව ඔක්කොම අනිත්‍යයි. ඒ නිසා අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියලා මට කියන්න කිව්වා. මේ විදිහට කියනකොට ඒ සුධර්මා බිසව කඳුළු පිහදා ගත්තා. වන්දනා කරගෙන කියනවා රජතුමනි කුසාවති රාජධානිය ඇතුළු රාජධානි 84000ම අනිත්‍යයි. අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියනවා. සුධර්මා ඇතුළු බිසවුරු ඔක්කොම අනිත්‍යයි. අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියනවා. ප්‍රියවාදිනී ඒ සුධර්මා වනාහි ඇය යසෝදරා. ඇය යසෝදරා. ප්‍රියවාදිනී ඇය හොඳ බිරිඳක්. හොඳ බිරිඳක්. ස්වාමියා අතෑරලා ගියාට පස්සේ සිදුහත් කුමාරයා ගියාට පස්සේ නොකියා සසරක ප්‍රේමය සසරක බැඳීම එක ජීවිතයක සඳ කිඳුරුයි වෙලා ඉපදිලා මුළු දවසේම නටලා සින්දු කියලා නටලා රෑ එළි වෙනකල් අඬනවා ඒ කිඳුරයි. එක තාපසෙක් අහනවා හැමදාම දවසේම සතුටින් ඉඳලා රාත්‍රියේ අඬන්නේ ඇයි කියලා අහනවා. කියනවා හේතුවක් තියෙනවා කියනවා. අපි දෙන්න බොහෝ කාලයක් ආදරෙන් ඉන්නේ කියනවා. සඳ කිඳුරයි. දවසක් අපි නටනට සඳ කිඳුර ගඟෙන් එහා පැත්තට ගියා. සඳ කිඳුරි මේ පැත්තට ආවා. අකාල මේඝයක් වර්ෂාවක් ඇවිල්ලා ගඟේ වතුර වැඩි වුණා. සඳ කිඳුර එහා පැත්තේ කිඳුරි මේ පැත්තේ. අපි රැයක් එළි වෙනකල් ඔහුයි මායි පෙනිපෙනී ලං වෙන්න බැරුව හිටියා. මුළු ජීවිතේටම එක දවසක් අපි දෙන්න වෙන් වුණානේ කියලා මතක් වෙනකොට මුළු රාත්‍රියම කඳුළු වැටෙනවා ඇහෙන්. කොහොම ආදරයක්ද? සසරේ මේ වගේ ආදරේ කරලා සිදුහත් කුමාරයා අවසාන ජීවිතේ තමව දාලා යනකොට ඈ යසෝදරා සිහි කළා මගේ ස්වාමියාට මාව හීනෙන්වත් පේන්න එපා. ඔහුගේ විමුක්තියට බාධාවක් වෙයි කියලා.
කොහොමද? අද කාලේ අතෑරලා ගිය ගමන් මැසේජ් වලින් රිද්දනවා. පණිවිඩ වලින් රිද්දනවා. ඔහුට පේන්න එක එක දේවල් කර කර රිද්දවනවා. උඹට යම් දවසක මාව මතක් වෙයි කියා හිතනවා. ඕක මන් ළඟට කවදා හරි වැටෙයි කියලා හිතනවා. ඇහැලා යසෝදරා පරම්පරාවෙන් නෙවෙයි. බිරිඳක් වනාහි ප්‍රියවාදිනී ස්වාමියා කැමැති වචන කතා කරන්නේ. මනාපචාරයනේ ස්වාමියා කැමැති විදිහට එන්නේ. ඔන්න කොල්ලනේ හොයාගන්නට සුදුසු කෙල්ලක් ඒ. කවදාවත් හිත රිදෙන වචනයක් කතා කරන්නේ. ස්වාමියාගේ ඇස්වලට කඳුළු පුරවන්නේ. ඔයාලා දන්නවා දැන් මෙතන ඔයාලා දන්නවද මේ ටික කියාගෙන යනකොටම තේරෙන්නේ නැද්ද? දැන් මේ කෙල්ලට කැමැති ඇඳුම් අඳින්න නැහැ. මේ කෙල්ලට මේ විවාහ වුණ කෙල්ලට කැමැති සැප විඳින්න නැහැ. ඒ ස්වාමියාට අනුවනේ ඉන්නේ. මේ කෙල්ලට නින්දක් නැහැ. මේ කෙල්ලට ඕන විදිහට ඇඳලා ලස්සන වෙන්න බෑ මේ කෙල්ලට. ඒ වුණාට ඔයාලා දන්නවද මේ කෙල්ල යන ලෝකේ මේ බිරිඳ මැරුණාට පස්සේ යන්නේ නිම්මාන රතියේ. නිම්මාන රතියේ කාරණා 3ක් තියෙනවා අනිත් දිව්‍ය ලෝකවල නැති. ඒ තමයි කැමැති රූපයක් මවා ගන්න පුළුවන්. කැමැති කටහඬකින් කතා කරන්න පුළුවන්. කැමැති සැපයක් විඳින්න පුළුවන්. අවුරුදු 30ක් 40ක් තමන්ගේ අදහස් පාලනය කරලා ස්වාමියාට යටත් වෙලා ඉඳලා ඔහු උපදිනවා. ඈ උපදිනවා. මේ බිරිඳ නිම්මාන රතියේ කැමැති රූපයට මවා ගන්න පුළුවන්. ස්වාමියාට ඕන විදියට කතා කරලා තමන්ගේ කට වහගත්තා. නිම්මාන රති දිව්‍ය ලෝකේ කැමැති කටහඬ වලින් කතා කරන්න බලවා. මිනිහාට ඕන විදියටම ඉන්න ඕන. තමන්ගේ සැප සම්පත් ගැන මිනිසයාට කියලා මුකුත් කරගන්නේ නැහැ. ඒ නිම්මාන රති ඉපදුනාට පස්සේ කැමැති සැප විඳින්න පුළුවන්. අවුරුදු 30 40ක ආත්ම දමනය නිම්මාන රතිය විපාක දුන්න හැටි. අවුරුදු දහස් ගානක ඉතිහාසය තුල නිම්මාන රතිය ඉපදිච්ච කෙනෙක් ගැන පොතපතේ විස්තර නැහැ. මේ ගුණධර්ම පිළිපදින ස්ත්‍රීහු උපදිනවා නිම්මාන රතියේ. කලින් අවදි වෙලා පස්සේ නිදාගෙන හැම කටයුත්තක්ම 16ක් වගේ හොයලා ස්වාමියාට කැමැති වචන කතා කරලා ස්වාමියාට ඕන විදියට ඉඳලා මෙච්චර 16 වෙලා ඉන්න බිරිඳ ඇයි ස්ත්‍රියක් නේ? දුටුගැමුණු මහරජුරෝ රුවන්වැලි මහසෑය හදපු ඉන්නේ තුසිතේ. ඒ තුසිතෙත් ඉක්මවලා බිරිඳ යනවා නිම්මාන රතියට. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ඉන්නේ තුසිතේ. බෝධිසත්වයෝ ඉන්න දිව්‍ය ලෝකෙත් ඉක්මවලා නිම්මාන රතියට යනවා. වත් 7ක් පුරලා සක්දෙව් රජ බවට පත් වුණ මගනම් මානවකයා. ඒ සක්දෙව් රජානෝ ඉන්නේ තාවතෙන්සේ. ඒ තාවතෙන්සෙත් ඉක්මවලා නිම්මාන රතිය යනවා මේ ආත්ම දමනය නිසා. ඒකෙන් තේරෙන්නේ මේ ගුණධර්ම ටික හරියට පිළිපදින්න කොච්චර වීරියක් ඕනද? කොච්චර වීරියක් ඕනේද? ගෙදරම අපායයි දෙව්ලොවයි හැදෙනවා. එතකොට දැන් මේවනේ අවවාද පතිකුලයට යන කෙල්ලෙක් කසාද බඳින්න ලැහැත් වෙනකොට අම්මලා තාත්තලා දෑවැද්දයි හදන්නේ, බැංකු පොතයි පුරවන්නේ, බඩු ටිකයි ගෙදෙට ගේන්නේ, අඳින්න සාරි ටිකයි ආභරණ ටිකයි ලැහැත්ති කරන්නේ. කෝ කෙල්ලගේ සුගතියට අවවාද කෝ? අද කාලේ නැටුම් පන්ති යවනවා විවාහ වෙන්න මාසෙකට කලින්. අර මේ
මඟුල් ඇඳුම දාලා කෙල්ලට සොකරි නටන්න. ලෝකෙට නටවල බඳින කෙල්ල නටවල ලෝකෙ හිනස්වන්ද. ලැජ්ජයි. බඳින දවසෙම ගෑණි තියනවා ගණිකා මණ්ඩමේ. බඳින දවසෙම ගෑණි වෙසඟනක් කරනවා. මිනිස්සු මැද අම්මලා තාත්තලා මැද ඒකි නටවනවා. කෝ බිරින්දෑවරු. කෝ බිරින්දෑවරු. ඒ නිසා හරියට බිරිඳගේ වගකීම හරියට කරනවා නම් ඔවුන් දෙව්ලොව උපදිනවා. මේ වගේ උතුම් බිරිඳක් යම්කිසි පිරිමියෙකුට ලැබෙනවා නම් ඒ පිරිමියා වාසනාවන්තයි. ඊළඟට බලන්න විසාකා වනාහි තරුණ කතා. ඇය සෝහන් වුණේ අවුරුදු 7ේදී. අවුරුදු 7ේදී. දැන් විසාකා කොහෙද ඉන්නේ? නිම්මාන රති අගරජිනී සුනිම්මිත දිව්‍ය රාජයාගේ බිරිඳ. සක්දෙවිඳුත් ඉක්මවලා ගිහිල්ලා. අනේපිඩු සිටුතුමත් ඉන්නේ තුසිතේ. අනේපිඩු සිටුතුමත් ඉක්මවලා ගිහිල්ලා. බිම්බිසාර රජුරු ඉන්නේ චාතුම් මහරජගේ. ඔහුද ඉක්මවා ගිහිල්ලා. විසාකා අවුරුදු 7න් සෝවාන් වුණේ. මිගාර සිටුතුමාගේ පුතාට බිරිඳක් සොයද්දී එක එක නගරෙන් යනකොට විසාකා ඉන්න නගරයටත් ආවා බ්‍රාහ්මණවරු. ඊට පස්සේ එදා වැස්ස දවසක්, කෙල්ලන්ගේ උත්සව දවසක්. කෙල්ලෝ ටික වැස්ස වැහි පොද වැටෙනකොට දුවගෙන ආවා මේ ප්‍රජා ශාලාවකට වගේ. එක මණ්ඩපයකට දුවගෙන ආවා. ඒ කෙල්ලන් 500 තුලම බ්‍රාහ්මණවරු බැලුවා පංච කල්යාණේ නැහැ. කුමක්ද මේ පංච කල්යාණය? කේශ කල්යාණයයි. හිසෙන් කඩාගෙන වැටුණ කේශ කලාපේ තියෙනවා පොළොව ඉඳලා අඟල් 4ක් විතර උඩින් මුහුදු රැල්ල වගේ කෙස් ටික නැමිලා තියෙන්නේ. ඒ කේශ කල්යාණය. දන්ත කල්යාණේ සුදු දත් තියෙනවා විවර නැති එක ගානට. ඒ දන්ත කල්යාණය. ඊළඟට හැම තියෙනවා රැලි වැටෙන්නේ නැතුව පිරිපුන් හරි පෘෂ්ටිමත් රැලි ගහෙන්නේ නැහැ. ඒ තමයි ඒ චවි කල්යාණය. ඊළඟට තියෙනවා මාංශ කල්යාණය. ඇටකොඩු ශරීරේ පේන්නේ නැහැ. ඊළඟ වයක් කල්යාණේ තියෙනවා නාකි ගතියක් පේන්නේ නැහැ. තරුණ බවම පේනවා. බැලුවා කුමාරිකාව 500 තුලම නැහැ. ඔන්න වැස්සේ මැදක් යනකොට හිමී දෙනවා ගෑන් ළමයි. ඉතින් බ්‍රාහ්මණවරු දුරදීම දැක්කා පංච කල්යාණේ තියෙනවා දන්ත කල්යාණේ හැර. දත් ටික බලන්න ඕන නිසා කිව්වා මේ කුමාරිකාව විවාහ ගත්තොත් එහෙම කවුරු හරි ඒ කොල්ලට වතුර නැතුව මැරෙන්න වෙනවා කිව්වා. එතකොට විසාකා ඇහුවා මොකක්ද ඒ කියපු කතාව? අන්න දන්ත කල්යාණි දැක්කා. නෑ අපි කිව්වේ මේ වැස්ස වෙලාවට මේ කුමාරිකාව ඔක්කොම දුවගෙන ආවා. ඔබ හිමීට ආවා. ඔබගේ ස්වාමියා අනාගතේ කෑම කනකොට බත් ගුලියක් උගුරේ හිර වෙලා වතුර අරන් වරෙන් කියනකොට ඔයා යන විදිහට ගිහිල්ලා එනකොට මිනිහා මැරිලා. ඊට පස්සේ කිව්වා බ්‍රාහ්මණවරුනි ධර්මයේ වරද්දා ගන්න එපා. 4 දෙනෙක් දුවන්න හොඳ නැහැ කිව්වා. රාජාභරණයෙන් සැරසුන රජුරෝ දුවන්න හොඳ නැහැ. අශෝභනයි. මංගල ඇත් රජා දුවන්න හොඳ නැහැ. අශෝභනයි. ඔහු ඇත් ගමනින් යන්න ඕන. තාපසීන් වහන්සේලා ශ්‍රමණයන් වහන්සේලා දුවන්න හොඳ නැහැ. අශෝභනයි. කෙල්ල දුවන්න හොඳ නැහැ කිව්වා. කියන බ්‍රාහ්මණවරුනි කෙල්ලන් දුවන්න හොඳ නැත්තේ හේතුවක් ඇතුව කිව්වා. ඒ හේතුව තමයි කිව්වා අපි කෙල්ලෝ අනාහේ විකුණන්න තියෙන භාජන වගේ කිව්වා.
විසාකා. විකුණන්න තියෙන වාදනයකට සීරීමක් ආවත් වටිනාකම අඩු වෙනවා කිව්වා. ඒ නිසා අපි මේ දුවනකොට පය පැකිල්ලා වැටිලා අතක් පයක් කැඩුනොත් එහෙම කොර කෙල්ලක් කිය අතපය කැඩුන කෙල්ලක් කිය අබ්බගාත කෙල්ලක් කිය කියලා අපේ අම්මලාට අපිව හරියට දීග දෙන්න බෑ කිව්වා. කොහොමද විසාකා? ශරීරයේ සීරීමක් වෙනවටවත් කැමති නෑ. චරිතයට කැලලක් ගැන නෙවෙයි මේ කිව්වේ. විසාකා ශරීරයේ සීරීමක් සිදුවීම පවා දෙමව්පියන්ට නින්දාවක් විදිහට නම් සලකන්නේ. චරිතේ රැක ගැනීම ගැන කවර කතාවද? පුංචි කාලේ ඉඳලා ගෙදරට කෙල්ලෙක් ඉපදුන ගමන්ම අම්මලාට තාත්තලාට එන බර තමයි කණ්ඩ බොන්න දෙන එකවත් අඳින්න දෙන එකවත් නෙවෙයි, කෙල්ල රැකගන්න එක. පුංචි කාලේ ඉඳලා මොන්ඩිසෝරි යනවා ගෙන්නගෙන එනවා ඉස්කෝලේ යනවා ගෙන්නගෙන එනවා පන්ති යනවා ගෙන්නගෙන එනවා අයියට කියනවා නංගි ගෙන්නන වරින් ඉක්මනට ඵලය. දැන් දුව පන්ති ඇරෙන වෙලාව මෙච්චර මහන්සි වෙටි කෙල්ල රැකගන්න. ඒකේ හොරෙන් චරිතේ නහගත්තොත් එහෙම කොහේ යයිද? අම්මා මෙතෙක් කාලයක් දරපු උත්සාහය, තාත්තා මෙතෙක් කාලයක් දරපු උත්සාහය, ඒ වගේ අහිංසක කෙල්ලෙක්ගේ චරිතය යම්කිසි කොල්ලෙක් නැසුවොත් ඒක කොහේ යයිද? අච්චර අම්මලා තාත්තලා පන්ති යනකොට ගියේ, පන්ති එනකොට ගෙන්නගෙන එන්න ගියේ, ඉස්කෝලේ ඇරලවන්න ගියේ, විභාග ලියලා ඉවරන කාලේ එළියට වෙලා ඉන්නේ මොන කෙහෙල් මලකටද? කෙල්ලෙක් රැකගන්න ගැනීම පිණිසයි. එතකොට ඒ ධර්මයේ ස්ත්‍රියක් ආරක්ෂා කළේ නැත්තම් ඔවුන් බොහෝ පෞරස් කරගන්නවා. මේ විසාකාව වනාහි ශරීරයේ සීරීමක්වත් වෙන්න දෙන්නේ නැහැ. අම්මලා අපිව රැක්කා කියලා. ඈ නිම්මාන රතියේ. එහෙම හිතපු විසාකා නිම්මාන රතියේ. මට ස්වාමීන් වහන්සේ නම මොන ගිහිල්ලා කිව්වා, ස්වාමීනි ඔය වගේ ප්‍රශ්නයක් විසඳද්දි මට කිව්වේ, ස්වාමීනි මට මහාන වෙච්ච දා ඉඳලා කෙල්ලෙක් දැකලා නරක හිතක් ඇති වෙලා නැහැ කිව්වා. ස්වාමීනි ඒකට හේතුව තමයි මට නංගි කෙනෙක් ඉන්නවා. මගේ නංගි. අපේ නංගි රකින්න අම්මා දරන උත්සාහය, මහන්සිය, නංගි ගැන හිතන විදිය මම හොඳට දන්නවා. ගෑන් ළමයෙක් දකින්නකොටම මට හිතෙනවා කිව්වා මේ ගෑන් ළමයාගේ අම්මා මෙයා ඒ විදිහට රකින්න ඇති. ඒ නිසා මෙයා ගැන නරක සිතක් උපදින එකත් මට හොඳ නෑ කියලා හිතනකොට මගේ සිතේ නරක සිතුවිලි උපදින්නේ නෑ. පැවිදි වෙච්ච දා ඉඳලා අද දක්වා ස්ත්‍රියක් ගැන නරක හිතක් ඉපදිලා නෑ කිව්වා. කවුරු හරි ඒ වාගේ සංවර වෙච්ච භික්ෂුන් වහන්සේ නම මේ සංඝ පිරිස අතර ඉන්නවා. කවුරු හරි කෙල්ලේ දැන් ওই කතාව කියපු ස්වාමීන් වහන්සේ හරි හැඩ ස්වාමීන් වහන්සේ නම. ලස්සන ස්වාමීන් වහන්සේ නම. කවුරු හරි කෙල්ලෙක් ස්ත්‍රියක් අර හාමුදුරුවෝ දිහා බලලා පෙරේත කමක් උපද්දව ගන්නවා. ඒකි මැරුණට පස්සේ කොහේ යයිද? අච්චර හිත රකින්න හාමුදුරුවෝ නම. භික්ෂුන් වහන්සේලා වනාහි ගින්දර වගේ දැවෙන්න එපා. දැවෙන්න එපා. කෙල්ලෙක් දැනගත යුතුයි තමන්ගේ පරිස්සම් වීම. ඈලා දැන් විසාකාගේ ජීවිතෙන් ගන්න උපදෙස. ඊට පස්සේ විසාකා ඒ විස්තරේ කියලා තවත් කිව්වා ගොඩාක් කරුණෝ. කෙල්ලෙක් රකින්න හැටි. ඊට පස්සේ කිව්වා මේ ඔන්න විවාහයට කටයුතු යෙදුණා. විවාහ වෙන දවසේ ඒ විසාකාට මේල පළඳනාවක් හම්බුණානේ. ඒ මේල පළඳනාව තියෙන්නේ දැන් මේ රවුමට තමයි සම්පූර්ණ ආභරණේ තියෙන්නේ. ඒ රවුම හිසට දානවා මෙහෙම. දම්පු ගමන්ම ඒ රත්තරන් චේන් ටික කඩාගෙන වැටෙනවා පල්ලහැට. හිස මුදුනේ මොනරෙක්ගේ හිසක් වගේ කොටසක් ඉතුරු වෙනවා. මුළු ඇඟම මොනරෙක්ගේ වගේ වෙනවා. ආ රත්තරන් ආභරණේ. මේල පළඳනාව. ඈ සසරේ සංඝයාට ශ්‍රමණ පරිස්කාර චීවර ඉදිකටු පාත්‍රා
ආදී සමන පරිස්කාර පූජා කරලා ඉඳලා ස්ත්‍රීන්ට ලබන්ට නොහැකි අద్භූත ආභරණයක් ලබනවා. ඒ කරපු පිනයි. විසාකා විවාහ වෙන දවසේ කිව්වා තාත්තා දෝනි මතක තියාගන්න. ගෙදර ගින්දර පිටට දෙන්න එපා. පිටින් ගින්දර ඇතුට ගන්න එපා. දෝනි දෙන අයට දීපන් කිව්වා. නොදෙන අයට දෙන්න එපා කිව්වා. දෙන අයට නොදෙන අයටත් දීපන් කිව්වා. සුවසේ ඉඳගනින් කිව්වා. සුවසේ කාපන් කිව්වා. සුවසේ නිදාගනින් කිව්වා. ගින්දර නිමා ගන්න එපා කිව්වා. ගිනි පිඹ පිඹ හිටපන් කිව්වා. ওই විදිහට උපදෙස් දුන්නා 10ක්. දීලා විවාහයට දුන්න යවුවා. විවාහයට යවුනට දැන් දෑවැද්ද දෙනවනේ. රං කහවන උරෙන් භාගයක් ගන්න යනකොට උරේම හැලෙනවා භාජනයේට. ගවයෝ ලක්ෂයක් දෙනකොට තව ලක්ෂයක් ගාලා කඩාගෙන එනවා. දෑවැද්ද දෙන්න හිතනවට වැඩිය දෙවෙනවා. ඒ තමයි විසාකා සංසාරේ දන් දෙද්දී දානේ වළඳාගෙන අවසන් වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. ස්වාමීනි මේක ගුණ දෙයක් වළඳන්න හරි හොඳයි කියලා දෙනවා. එතකොට අරයාගේ වචනේ නිසා අර ස්වාමීන් වහන්සේ ආයෙ බත් කටක් හරි වළඳනවා. තමන්ගේ වචනෙන් වළඳා අවසන් වීගෙන යන අය නැවත වැළඳෙව්වා කියලා යමක් ඇද්ද? ඈට දෙන දේවල් වැඩිපුර දෙන්න සිද්ධ වෙනවා. ඔයාලට අඩු වෙන්නේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ දානේ දෙද්දිමුත් හිතන්නේ ඉතුරු වෙනවා නම් මාළු කෑල්ලක්වත්. දෙන විදිහට ලැබෙනවා. විසාකා විවාහයට ගියා. ගිහිල්ලා දැන් ඔන්න දැන් ඉන්නවා. එකපාරම විවාහ වෙච්ච දවසේම රෑ විසාකා ගෙන් එළියට ගිහිල්ලා ආවා. මාමණ්ඩි බලාගෙන හිටියා. මොකද කියන්න බෑ විසාකා ගොඩාක් ධනවත් කෙනෙක්. විසාකාගේ ධනෙන් මිගාර සිටුතුමාගේ ධනය 10න් පංගුවක් වගේ. එච්චර ධනවත් විසාකා. ඊට පස්සේ ඔන්න පහුවදා මංගල උත්සවයට දානයක් නිගන්න යන්න. විසාකාට කිව්වා රහතුන් වැඩලා කියලා. විසාකා දුවගෙන දාන බෙදන්න එනකොට නිගන්ටයෝ චීක්නෝදකින් මේ හැත්ත කියලා ගියා. ඉවරයි දානශාලාව. දැන් නිගන්ටයෝ කෑ ගහනවා කවුද මේ ගෙනාවු හැතිරි කියලා. දැන් මොකද තීරණයක් ගන්නත් බෑ. ඉතින් සිටුතුමා කිව්වා නෑ නෑ තේරෙන්නේ නෑ අර පොඩි කෙල්ලෙක් ඔය ගෙනාවේ කියලා. ඊට පස්සේ පහුවදා කිරිබතක් දිය නොමසු කිරිබතක් මාමා කිරිබතක් කනවා. විසාකා පවන්සල්නවා මාමට. විවාහ වෙලා දෙවෙනි දවසේ. ඊට පස්සේ මොකද උනේ? රහතන් වහන්සේ නමක් සවැත් නුවරනේ පිණ්ඩපාතේ වැඩියා. සිටුතුමා දැක්කේ නෑ වගේ වළඳනවා. ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා විසාකා පවන්සල්න ගමන් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වෙන තැනකට වඩින්න. අපේ මාමණ්ඩි පුරාණේ වළඳනවා. පුරාණ කියන්නේ පරණ වෙච්ච දේවල් කනවා කිව්වා. කිව්වා විතරයි කේන්තියක් ආවා මිගාර සිටුතුමාට. නැගිටලා කිරිබත් අලිය පොලේ ගහලා අල්ලපිය මේකේ ගෙන් ඇදලා දාපු එළියට කිව්වා. දැන් වටේ තැන් තැන් වල ඉන්නවනේ ආරක්ෂාවට. ඒ ඔක්කොම විසාකත් එක්ක ආපු අය. කවුද විසාකව අල්ලන්නේ? ඊට පස්සේ කිව්ව පළ දැන් මේ ගෙදරින්. විසාකා කිව්වා මාමේ අම්මා තාත්තා නැති කියන්නම් ඵලයන් කියනකොට දොට්ට බහැලා ඉබාගාතේ යන්න පුළුවන්. අම්මා තාත්තා නැතිව ඵලයන් කියනකොට දොට්ට බහැලා ඉබාගාතේ යනවා අම්මා තාත්තා නැති අය. මට අම්මා තාත්තා ඉන්නවා මම එහෙම යන්නේ නැහැ කිව්වා. ඔබට මම නිසා ප්‍රශ්නයක් වුණා නම් මේ ගෘහේ නඩුකාරවරු 8 දෙනෙක් ඉන්නවා. මේ සිටු මැදුරේ. ඒ 8 දෙනා ගෙනල්ලා ප්‍රශ්න අහන්න.
මම උත්තර දෙන්නම්. අයරන් වරෙන් කිව්ව ඔන්න දැන් නඩුකාරයෝ 8 දෙනෙක් ආවා. කසාද බැඳලා මැදයි විසාකට වෙච්ච දේ. ඊට පස්සේ කිව්වා නඩු අහනවා දැන්. දැන් මට පුදුමේ තමයි දොට්ට බැහැලා පළ කියනකොට විසාකා ගියේ නැත්තේ අම්මා තාත්තා නැති වුන් තමයි දොට්ට බැහැලා යන්නේ. අම්මා තාත්තා ඉන්න එහෙම කියනකොට එන්නයි යන්න කියනකොට යන්නයි එහෙම දීන ගතියක් නැහැ. අද කාලේ මොකද්ද වෙන්නේ? අද කාලේ ගෙදර ප්‍රශ්නයක් වෙනකොට අපි අම්මා තාත්තා නැති අයද කියලා යනවා එළියට. ඕකෙම අනිත් පැත්ත නේද වෙන්නේ? දැක්කද සත්පුරුෂ ලෝකයයි අපි ගත කරන ලෝකයයි අතර වෙනස? ඊට පස්සේ විසාකා ගෙන් නඩු ඇහුවා. කිව්වා මම මෙච්චර ප්‍රණීත කිරිබතක් කකා ඉද්දි මේක කියනවා පරණ වෙච්ච අසුචියක් කෑවා කියලා. විසාකා කිව්වා නෑ මං එහෙම කිව්වේ නෑ. මම පුරාණේ වළඳනවා කිව්වේ ওই කතාවට නෙවෙයි. මාගේ මාමණ්ඩි පුරාණේ දන් දීලා ඒකේ පිනට ලැබිච්ච මේ කිරියාහාර කනවා. මේ භුක්ති විඳිනවා. නමුත් රහතුන්ට දන් දීලා අලුත් පින් රැස් කරගන්නේ පැරණි දේවල්ම භුක්ති විඳ ඉන්නවා. අලුත් දේවල් රැස් කරගන්නේ කියලායි මම කිව්වේ. ඉතින් සිටුතුමනි මොකද්ද? හරි එහෙනම් ඒක හරි කියමු. මෙයා විවාහ වෙච්ච දවසේම ඊයේ රාත්‍රියේදී මම එළියට ගිහිල්ලා එනවා දැක්කම මට සැකයි කිව්වා. ඊට පස්සේ කිව්වා මන්ට රාත්‍රී 2ට 3ට වගේ එළි වෙන ජාමෙට ඇහුණා ගව ගාල පැත්තෙන් සද්දයක්. මං එහෙත් යනකොට මේ අස්ව ගාල පැත්තෙන් වෙලඹක් පැටියෙක් වදනවා. රාත්‍රියේ අනිත් අයට කතා කරන්නේ කොහොමද කියලා එතන හිටපු දාසියන් ටිකත් එක්ක එකතු වෙලා ඒ වෙලඹට මම වින්නඹුකම කළා කිව්වා. කොහොමද? විවාහ වෙච්ච දවසේ රාත්‍රියේ විසාකා වෙලඹක් පැටියෙක් වදද්දී වින්නඹුකම් කරනවා. ඈ ඉපදුනේ නිම්මාන රතේ. එතකොට නඩුකාරවරු කිව්වා මේ බලන්න මේ වාගේ උතුම් ලියේලියක් සිටු කුමාරිකාවක් වින්නඹුකම කරන්න තරම් හිත හදාගත්ත එක වැරද්දක්ද කියලා ඇහුවා. නෑ තව ප්‍රශ්නයක් තියෙනවා කිව්වා මෑගේ පියා ගින්දර දෙන්න එපා කිව්වා පිටට. ඇයි අපි ලෝභ මිනිස්සුද කියලා ඇහුවා ගින්දර ටිකක් දෙන්න නැති වෙන්න. නෑ ඒක නෙවෙයි. ගෙවල් වල තියෙන ප්‍රශ්න පිටට කියන්න එපා කිව්වා. අද නාන තොටේ බස් එකේ වැඩපලේ Facebook එකේ ෆෝන් එකේ මිනිහගේ වැරදි කියනවා. නැන්දම්මගේ වැරදි කියනවා. මාමගේ වැරදි කියනවා. සහෝදරයන්ගේ වැරදි කියනවා. ගෙදර ගින්දර පිටට දානවා. බිරිඳක් නම් ගෙදර ගින්දර පිටට දාන්න එපා. ගෙවල් වල ප්‍රශ්න පිටට කියන්න එපා. ඉස්සර ගෙවල් වල රණ්ඩුවක් ඇති වෙනවා. ඒ රණ්ඩුව ඇති වෙනකොට පිට මිනිස්සු ඒ ගෙදරට ආවොත් ඉක්මනට කතා නතර කළා රණ්ඩුව නතර කළා මැණිකේ තේ ටිකක් හදන්න ඉවරයි. බොහෝ ගෙවල් වල ප්‍රශ්නය ගම් වල ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. හැම ප්‍රශ්නයක්ම එක අවස්ථාවක අවසන් වෙනවා. එයි තමයි ගෙදර මුට්ටියක් පිඟානයක් බිඳුන ගමන් ප්‍රශ්න ඉවරයි. ඒ නිසා ගෙවල් වල ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නේ පටන් ගත්ත වෙලාවේ මුට්ටියක් පොලේ ගෙවුවා මුලින්ම ප්‍රශ්නේ ඉවරයි. ගෙවල් වල ප්‍රශ්න පිටට දෙන්න එපා කියන එකයි කිව්වා. පිටින් ගින්දර ඇතුට ගන්න එපා කිව්වේ. අර ගෑණි මෙහෙමයි මේ ගෑණි මෙහෙමයි කියලා පිට විස්තර ඇතුට ගන්න එපා. ඇතුළ අවුලව ගන්න එපා. ගොඩාක් තියෙනවා. දැන් අපි කියමු පිට ප්‍රශ්නයක්. අනේ ඔයා දන්නවද අර අල්ලපු ගෙදර පියසේන අයියා මෙහෙමයි කියන. ඒතර මිනිහා බලනවා තොට තියෙන අමාරුව මොකද්ද? ඔතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එනසා විසාකාගේ අවවාදේ පිහිටලා ඉන්න. පිට තියෙන ගින්දර ඇතුට ගන්න එපා. ඊට පස්සේ දෙන අයට දෙන්න කිව්වේ
යම් කිසි කෙනෙක් ණය ඉල්ලුවොත් එහෙම එයා දෙනවා කියලා දන්නවනම් බය නැතුව දෙන්න. නොදෙන අයට දෙන්න එපා කිව්වේ යමක් ඉල්ලුවාට පස්සේ මෙයා ආපහු දෙන්නේ නැහැ කියලා දන්නවනම් ගන්න අදහසින් දෙන්න එපා. ගන්න අදහසින් දෙන්න එපා. දෙන අයටත් නොදෙන අයටත් දෙන්න කිව්වේ දුන්නා හෝ නැතා හෝ මිනිස්සෙක් උදව්වක් ඉල්ලුවොත් විසාකා උඹේ උදව්ව කරපන් කියලා. හොඳට ඉඳගනින් කිව්වේ විසාකා නැන්දම්මල මාමල වැඩිහිටිය අය එනකොට නැගිටින්න සිද්ධ වෙන පුටු තියෙනවනේ. ඒ වගේ ඉඳගන්න එපා. අයිනක තියෙන පොඩි පුටුවක ඉඳගනින් ඒ අයට ආවත් ඉඳගන්න පුළුවන් විදිහට. නැගිටින්න ඕනේ නෑ ආය. ඒ අයට ආසන තියලා. මගේ තාත්තා එහෙමයි මට ඉඳගන්න තැන කිව්වේ. හොඳට කාපන් කියලා කිව්වේ මේකට. ඒ තමයි ඔක්කොටම කෑම දීලා අවසානෙට කාපන් කියලා. ඇයි එකපාරම ඉස්සෙල්ලා කෑම පිඟානේ බෙදා ගන්නකොට අනිත් අයට මදි වෙයිද අඩු වෙයිද වැඩියෙන් ගත්තා කියලා හිතයිද කියලා අර හොඳට කන්න බෑ. අව ඔක්කොටම දීලා අවසානයේ කනකොට ඇයි ඔක්කොටම දීලානේ කිසි ප්‍රශ්නයක් නැහැ ඉතුරු වෙච්ච දේ කෑවා. හොඳට නිදාගනින් කිව්වේ ගෙදර වැඩ ඔක්කොම බලලා ඉවර වෙලා දොර අගුල් ලාලා ලිප කුසියේ ඔක්කොම බලලා අවසානට නිදාගනින් ආපහු දොර වැහුවද නැද්ද ඒවා හිතන්න දෙයක් නැහැ සුවසේ නින්ද ගියා. ගිනි පුදපන් කිව්වේ විසාකා අලුතෙන් විවාහ වුණාට පස්සේ ජීලියෙක්ගේ පුංචි වැරද්දත් ලොකුවට පේනවා නැන්දම්මටයි මාමටයි. ඒ නිසා පරිස්සම් වෙලා ගුණධර්ම රැකගෙන හිටපන් කියලයි නැන්දම්මට මාමට ගෞරවයෙන් ඉන්න කියලයි ඇතුළ ගිනි පුදපන් කිව්වේ. ඊට පස්සේ ඔන්න ඔක්කොම ටික චෝදනා ඉවරයි. දැන් ඇහුවා දැන් වැරද්දක් තියෙනවද? වැරද්දක් නැහැ කිව්වා. අහන්න දැන් මං යනවා. විසාකා කිව්වා මං දැන් යනවා. මම නිර්දෝෂී. මගේ වස්තුව ධනය සේවක සේවිකාව සියල්ල වෙන් කරන්න මං දැන් යනවා කිව්වා. දැක්කද යම්කිසි විවාහයක් වෙච්ච කෙනෙකුට චෝදනාවක් આવුත් එකපාරම දමල ගහලා යන්න හොඳ නෑ. ගියොත් එහෙම චෝදනාව ස්ථිර වෙනවා. ඒකගේ වැරද්ද තිබ්බ නිසා පැන්නේ කියලා කියනවා. ප්‍රශ්නේ හරි විසඳුමක් එනකල් එතන ඉන්න ඕන. දැන් මම කියන්නේ මම මේ හාමුදුරුවනමන්නේ මම මේ අවවාදේ කියනවා. ඕවා කියන්න ඕනේ අම්මලා තාත්තලා නේද? විවාහ වෙන දවසේ විවාහ මංගල්‍ය උත්සවේ නේද ඔවා කියන්න ඕන. හතර වටේට ලොකුවට බබල් දාගෙන උළු නටන සින්දු දාගෙන නටනටා කාලා බීලා මොකද්ද කරන විගණම? යහපත් අවවාදයක් අර විවාහ වෙන අයට දෙනවද? නුඹලාට ඒ අවවාදේ දිය නොහැකි නම් අවවාදේ දෙන කෙනෙකු කරාවත් යොමු කරනවද? අද නම් යාන්තම් මේ යෝන් සභාව තාවතින්ස යාත්‍රා තරුණ වැඩසටහන නිසා මේ තරුණ ළමයි ටික මේක අහනවා. වැඩිහිටි අම්මලාට හිතෙනවා ඇති අනේ ඔය කියපු දේවල් අපිට ඉස්සර අහන්න ලැබුණා නම් අපිට ටිකක් හරි ඔක රකින්න තිබ්බා. ඇයි ඒක රකින්න මට්ටමට අනුව චාතුම් මහරජකේටවත් පැන ගන්න තිබ්බනේ. පෙරේත ලෝකේ කියන්නේ නැතුව. තාවදෙන්සට හරි ආගන්න තිබ්බනේ පෙරේත ලෝකයකටවත් යන්නේ නැතුව පුළුවන් විදිහට රැකලා. ඔක්කොම බැරි වුණත්. නමුත් දරුවනේ නුඹලා වාසනාවන්තයි. මෙතන ගොඩාක් දරුවෝ ඉන්නවා විවාහ නොවිච්ච අය. නුඹලා විවාහ වෙන්න කලින් අහනවා මේක. මේ අනුව තීරෙන්න ඕන. ඒතර මේ වගේ ගුණධර්ම වලින් යුතු සුසෝභිත සොඳුරු බිරිඳක් නොලැබේ නම් කොමට නම් කොල්ලන් විවාහ වෙනවාද? ඊට පස්සේ තමයි විසාකගෙන් සමාව ඉල්ලුවා. ඒ සමාව ඉල්ලුවට පස්සේ තමයි කිව්වේ නෑ මගේ තාත්තා ළඟ සමාව ගන්න ඕන.
එහෙනම් යංකව සාකේත නුවරට නෑ මගේ තාත්තා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ තමයි පවුවදත් බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියේ. ඒ පවුලම බුදු සසුනට පැහැදුනා. ඈ මිගාර මාතුනා විසාකා. විසාකා ගොඩාක් නින්ද අඩු කෙනෙක්. විසාකාගේ බඩෙන් ඉපදිලා දිනවා දරුවෝ 20ක්. පුතාලා 10යි දූලා 10යි. ඒ දරුවන්ටත් 20 දරුවෝ. මුණුබුරෝ 400යි. ඒ අයටත් 20 දරුවෝ 8000යි. විසාකා මැරෙන දවසේ විසාකාගේ පවුලේ දරුවෝ විතරක් ඉඳලා තියෙනවා 8420ක්. අනේ විසාකා සිංහල ජාතිය ඉපදුනා නම් දෙව්ලොව ගියේ කොහොමද? පුබ්බුට්ටායිනි පච්චානිපාතිනි කිංකාර පටිස්සාවිනි මොකද්ද තියෙන්නේ කියලා හොයලා බලනවා ගෙදර වැඩ කටයුතු. මනාපචාරිනි ස්වාමියාට ඕන විදිහට ඉන්නේ. ප්‍රියවාදිනී ස්වාමියා කැමති වචනයි කතා කරන්නේ. නිම්මාන රතියේ මෙහි අවුරුදු 8000ක් මනුස්ස අවුරුදු 8000ක් නිම්මාන රතිය එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 8000ක් නිම්මාන රතියේ. දැන් විසාකා නිම්මාන රතිය ඉපදිලා පැය ගානයි. අවුරුදු 30-40ක ආත්ම දමනය. ස්වාමියාට යටත්ව සිටීම. දැන් කෝ කාන්තා විමුක්තිය? කාන්තා නිදහස. ඒ ඔක්කොම බටහිර. ඔය ඔක්කොම පළවෙනි කාරණාව. කවුද මේ අවවාදී දේවා වදාලේ? භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ. දරුවනේ මේ සූත්‍රය හොයාගෙන පොතක ලියා ගනින්නලා. මතක තබා ගනින්නලා. බොහෝ කාලයක් නොබලාට හිතසුව පිණිස පවතිනවා. තස්මාති කුමාරියෝ එවන් සික්කිතබ්බං. එනිසා දුවරුනි මේ විදියටත් හික්මෙන්ඩ. යේතේ බත්තු අභ්‍යන්තරා කම්මන්තා උන්නාතිවා කප්පාතිවා තත්ත දක්කා භවිස්සාම අනලසා තත්තුරූපාය විමංසාය සමන්නාගතා අලංකාතුන් අලං සංවිධාතුන්ති එවන් හෝ කුමාරියෝ සික්කිතබ්බං. තමන්ගේ ස්වාමියා කරන රැකී රක්ෂා තියෙනවනේ. ඒ ස්වාමියා කරන රැකී රක්ෂාවට ජීවනෝපායට ඔබගෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න කිව්වා. ස්වාමියා වැඩ ඇරලා එනකොට තේක හදලා දෙන එක. ස්වාමියාට ඇඳුම් හොදන්න තියන්නේ නැතුව තමන්ම හොදලා දෙන එක. බෑගේ හරි ගස්සලා දෙන එක. ලියන්න තියෙන ටිකක් නම් ඔයා කියන්න මම ලියන්න ඕන ටික මම ලියලා දෙන්නම්. ගණන් හදන්න තියෙන ටිකක් නම් ඔයා කියන්න මම හදන්නම් ඔයා පොඩ්ඩක් බලන්න. ස්වාමියාගේ රස්සාවට උපරිම සහයෝගය. පීඩාවෙන් ඉන්න දෙන්නේ නැහැ. ඔෆිස් එකේ ප්‍රශ්න තියෙනකොට හරි ඔය ඔෆිස් එකේදී මේව කරමු. ඔයා ගෙදර ඔයාට මම ඉන්නවනේ. මගේ ආදරේ වෙනසක් වුන්නේ නැහනේ. අපි සතුටින් ඉන්නවනේ. ඔෆිස් එකේ ප්‍රශ්න ඒ පැය ගානේ විසඳමු ගෙදර ඕවා නැතුව. මිනිස්සුන්ටනේ කරදර එන්නේ. කරදර එන්නේ කාටද පින්වත්නි? මිනිස්සුන්ටනේ. ප්‍රශ්න එන්නේ කාටද? මිනිස්සුන්ටනේ. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට උත්තර මේ ප්‍රශ්න විසඳ යන ගමනක් නේද? ප්‍රශ්න වලට මූණ දීදී යන ගමනක් නේද? ඈ කියනවා, හයිය දෙනවා ස්වාමියාට. මට කුරුණෑගල පවුලක් ලැබුණා, මුණ ගැහුණා. ඒ පවුලේ අය දුප්පත් වුණා, ගොඩාක් ව්‍යාපාරික ධනවත් අය. හරිද? දරුවෝ ටිකට ඔක්කොටම කන්න දීලා ස්වාමියායි බිරිඳයි රෑ කෑම නතර කළා. රෑ තේ එකක් බීලා ඉඳලා
ඒ දෙන්නගේ රෑකෑම නතර කළා මාසයකදී ඒකෙන් දානයක් දෙනවා. දුප්පත් වෙලා. කොහොමද? දෙන්නගේ සහයෝගය. තව දුවෙකුයි පුතකුයි මුණ ගැහුණා. ඒ දෙන්න බැඳපු දවසේ වෙච්ච පොරොන්දුව තමයි හැමදාම දානයක් දෙමු කියලා. ළඟදීන් ඇවිල්ලා පින් අනුමෝදන් කළා. දැන් අවුරුදු 13යි බැඳලා. ඒ අවුරුදු 13ටම දානයක් උයපු නැති දවසක් නෑ ගෙදර. හැමදාම දානේ දීලා. අපේ වුන් පොරොන්දු වෙන්නේ මොකද්ද? ඔයා පොරොන්දු වෙන්න වෙනස් වෙන්නේ නෑ කියලා. ඔන්නේ. ඔයා කවදාවත් මගේ හිත රිද්දන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න. මාව දාලා යන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න. අනේ අනිච්චා. හිස් පොරොන්දු. දැන් තේරෙනව නේද මේ බොළඳ ලෝකෙක ඉන්නේ? බොළඳ ලෝකෙක. ඇයි දෙයනේ යසෝදරාවට වඳින්නේ නැත්තේ? සිදුහක් කුමාරයාගේ හිත රිද්දලා නැහැ. සිහිනෙන්වත් මා නොපෙනේවා. පෙනුනොත් දැහැන බිඳෙයි. ගව්වෙන් ගව්ව දිව මාලික පහ මේ සැලසේවා. අනේ මගේ ස්වාමියාට අවුරැස්මිය අඩු වේවා. එක දවසක් ඔයාලා යාළුවලා ඉඳලා එක දවසක් අහක බලාගෙන ගියොත් මැසේජ් දානවා පපුව කීතු වෙන මැසේජ්. නුඹලා කොහෙද යන්නේ? අවුරුදු 6කට පස්සේ අවුරුදු 7කට පස්සේ ස්වාමියා එද්දී කුමාරයා අහද්දිකෝ තාත්තා කියලා චක්ක වරංකිත රක්ත සුපාදෝ රෝස පාට පාසඟලක් තියෙන ඇතික් වගේ එන්නේ අර නරශේෂ්ඨයන් වහන්සේ උඹගේ පියා. ඔය පියාණන්ගේ ඇහි බැම දේදුණු වගේ ඒ මැද ඌර්ණ රෝම ධාතුව තියෙනවා. ඔය උත්තමයාගේ මෝන හඳ මඩලක් වගේ තරු පිරිවරාගත්ත සදක්සේ එන්නේ රාහුල ඒ නුඹගේ පියා. කොහොමද අවුරුදු 7කට පස්සේ එනකොට ගුණවර්ණනාව? නොද කාලේ නම් ඔය කතමයි අපිව දාලා ගියේ. උඹ ඉපදිච්ච දවසේ වඩා ගන්නවත් නැතුව ගියේ. මේ යසෝදරාවට নমස්කාර කරන්න. ඒ උත්තමාවියට ඈ නිවන් දැක්කා. ඒකයි ඒ පිවිතුරු ආදරේ පිනක් කිව්වේ. හිත රිද්දන්නේ නැහැ. දුක් දෙන්නේ නැහැ. මිනිස්සයා කරන වැඩට සහාය දෙනවා. ඒකයි ඈ බිරිඳ. ඊට පස්සේ තියෙනවා තස්මාතිය කුමාරියෝ ඒවන් සික්කිතබ්බං. මේ විදියටත් හික්මෙන්න. ඒ තමයි ඒ තුන්වෙනි කාරණාව. ඒ වැඩවලට උදව් වෙන මට මඟ හැරුණා. දෙවෙනි කාරණාව තියෙන්නේ ස්වාමියා ගරු කරන අය ඉන්නවනේ අම්මා තාත්තා ශ්‍රමණ බ්‍රාහ්මණවරු. ඔයත් ගරු කරන්න යයිට. ආගම වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ දහම තමන්ගේ හදවතේ. ස්වාමියා අදහන ආගමට අකුල් හෙලන්නේ නැහැ. ඒ දෙමව්පියෝ ඒ දෙමව්පියන්ට අකුල් හෙලන්නේ නැහැ. අද කියන්නේ මොකද්ද? අම්මයි පුතයි කතා කරගෙන ඉන්නවා. යේලි ගිහිල්ලා කියනවා ඔයා වැඩියෙන් ආදරේ අම්මට මං ගැන තමයි නැත්තේ කතාවක්. ඉරිසියාව. අම්මයි පුතයි කතා කරගෙන ඉන්න එකට ඉරිසියාව. නංගිට කතා කරනවා. තමන්ගේ නංගිට ආදරේනේ. කොල්ලෙක් ගෙදර වැඩියෙන් ආදරය කරන්න ඕනේ තමන්ගේ නංගිට. ගොඩාක් ආදරය කරන්න ඕන. ඒ කෙල්ල මලක් වගේ තියා ගන්න ඕන අයියා. එච්චර ආදරය කරන්න ඕන තමන්ගේ නංගිට. ඉතින් විවාහ වුණාට පස්සේ ඇඳුමක් ගෙනත් දෙනවා, කතා බහ කරනවා. ඔන්න අර කිපයින්නවා මැදට. ඔයා නංගි ගැන තමයි හැම වෙලාවෙම මං ගැන බලිල්ලක් නැහැ. ඉරිසියාව.
ඔයාට ඉතින් ඔයාලගේ පවුලේ කට්ටිය තමයි ලොකු. අපේ අම්මලා තාත්තලා ගැන බලන්නේ නැහැ ඔයා. ඉරිසියාව. ස්වාමියා ගරු කරන තැන් වලට තමනුත් ගරු කරනවා. අම්මයි පුතයි කතා කරනකොට අනේ අම්මයි පුතයි කතා කරගෙන ඉන්නවා කියලා හිතනවා. ඒ අම්මගේ බඩින් ඒ දරුවා ඉපදුනේ Tamanne මිනිහෙක් ලැබුණේ ඒ නිසා නේද? එහෙම කල්පනාවක් නැහැ. නැන්දම්මලගේ යේලිලගේ ප්‍රශ්න හටගන්නේ ඔතනයි දරුවනේ. ඔතනයි හටගන්නේ. මිනිස්සුන්ට කියනවා මේ අම්මලා ගැන වියදම් කරන්න බෑ අපිටත් මේ ඉදිරියට කරදර එනවා සල්ලි ඉතුරු කරන්න ඕන. පෙරේතකම. පළවෙනි කාරණාව තමයි පුබ්බුට්ටායිනි මනාපචාරිනි මේ පච්චා නිපාතිනි මනාපචාරිනි ප්‍රියවාදිනි කිංකාර පටිස්සාවෙනි. දෙවෙනි එක තමයි ස්වාමියා ගරු කරන අයට තමනුත් ගරු කරනවා. තුන්වෙනි එක තමයි ස්වාමියාගේ රැකී ආරක්ෂාවට උපරිම සහයෝගය දෙනවා. හතරවෙනි එක තමයි ඇතුලේ ඉන්න ජනී ජනයා ඉන්නවනේ. ගෙදර වැඩ කරන්න එන මිනිස්සු උදව්වට එන මිනිස්සු නෑදෑයෝ එනවනේ ගෙදෙට්ට. ඒ අයට සංග්‍රහ කරන්න ඕන. හොයලා බලන්න ඕන. වැඩ කරන අය ලෙඩ දුක් වුණොත් ඒවට හොයලා බලන්න ඕන. ඒ මිනිස්සු කෑවද නැද්ද කියලා බලන්න ඕන. මේ වගේ කෙටියෙන් තේරෙන වචනේ තමයි කරුණාවන්ත වෙන්න ඕන. වැඩ කරන 16ටත් කරුණාවන්ත වෙන්න ඕන. විසාකා වගේ විසාකා වින්නබු කංකලානේ වෙලඹක් පැටියෙක් වදනකොට ඇහැ සිටු කුමාරිකාවක් නැහැ. කරුණාවන්ත බව නිර්මාණ රති දෙව්ලෝ යන්න නම් ඔය ප්‍රතිපදාව ඕන. ඒකයි මං කිව්වේ ගෙදරම තමයි දිව්‍ය ලෝකයයි අපායයි තියෙන්නේ. දැන්ම බලන්න හොඳට. දැන් Taman කොයි පැත්තටද ගිහිල්ලා ඉන්නේ කියලා. එතකොට තියෙන්නේ වැඩ කරන අය ගැනයි ඒ සියලු දෙනා ගැන කරුණාවන්තයි හොයලා බලනවා. ඊට පස්සේ මෙයාට පුළුවන් වැඩේ දෙනවා. වැඩි බර නොදී ඉන්නවා. ආවපු වෙලාව අනුව වැඩේ දෙනවා. කර ගහන්න බැරි දේවල් දෙන්නේ නැහැ. මිනිස්සයා වැඩිපුර වැඩි කරනවා නම් වැඩිපුර පඩියක් දෙනවා. අද වැඩි නම් හොඳ ව්‍යංජනයක් හදනවා. හැමදාම පරිප්පුයි පතෝලයි වට්ටක්කයි කොහිලයි නැතුව ලොකු වැඩක් නම් තියෙන්නේ මොන හරි ඇඟට හයියක් ලැබෙන එකක් දෙනවා. මේ විදිහට හරි කරුණාවන්තයි ඈ. ඔන්න බිරින්දෑවරු. ඊට පස්සේ පස්වෙනි එක තමයි තස්මාතිහ කුමාරයෝ ඒවන් සික්කිතබ්බං යම් බත්තා ආහාරිසන්ති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාත රූපං වා. තමන්ගේ ස්වාමියා ගේනවනේ ධනය හම්බ කරනවනේ ධනය තං ආරක්කේන ගුත්තියා සමාදේසාමි. ඒවා ආරක්ෂා කරන්න. තස්ස භවිස්සාම අදුත්ති දුහෘත වෙන්න එපා. අතේනි සොර වෙන්න එපා. අසොණ්ඩි සොඬ වෙන්න එපා. සොඬ වෙන්න එපා කියන්නේ මිනිහා හම්බ කරන දෙයට ලෝභ වෙන්න එපා. කුම්මැහි වෙන්න එපා. හරි වචනේ. ලෝභකම ටිකක් ස්පෙෂල් වගේ. කුම්මැහි වෙන්න එපා. කුණ වෙන්න එපා කියලා. පෙරේත වෙන්න එපා කියලා කියන්නේ මිනිස්යාගේ සල්ලි වලට. අවිනාශිකායෝති විනාශ කරන්න එපා. මිනිස්යා මාසයක් හම්බ කරන දේ එක දවසකින් shopping ගිහිල්ලා ඉවර කරන්න එපා කියනවා. කුමාරියෝ මේ විදිහට හික්ම වෙන්න කියනවා. මිනිස්යාගේ සල්ලි හොරකම් කරන්න එපා කියනවා. ස්ත්‍රී දූර්ත මේ පුරුෂ දූර්ත වෙන්න එපා කියනවා. මිනිස්යා නම් සල්ලි ගෙනත් දෙන්නේ මිනිස්යා නම් ෆෝන් එක ගෙනත් දුන්නේ මිනිස්යා නම් ෆෝන් කාඩ් එක දාන්නේ. ඒ ෆෝන් එකෙන් මැසේජ් ගහන්න එපා කියනවා. හොර වැඩ එපා කියනවා. මිනිස්යාගේ මූණ හොඳට කෙලින් බලාගෙන කතා කරන්න පුළුවන් හිතක් තියෙන්න ඕන. බිම් බලා ගන්න නැතුව.
ඔළුව කහන, බිම් බලා ගන්න, දාඩිය දාන කතා එයාලගේ ජීවිතේ නෑ. හොර වැඩ නෑ. මිනිස්යාගේ දේ රකින්නවා. මිනිස්යා වැඩිපුර වියදම් කරනවා නම් කියනවා ඒක. අනේ ඔයා මෙහෙම කළොත් එහෙම මෙහෙම වුණොත් එහෙම මේක විනාශ වෙනවා. ඔයා රැක ගන්න ඔයා මහන්සි වෙන්නේ. ඔයා උදේට යනවා, හවස එනවා. ඔයා කොච්චර මහන්සි වෙනවද? ගොඩාක් බොන ගෙවල් වල බොන ස්වාමිවරු හදාගන්න බැරි බිරිඳටමයි. මේ ස්වාමිවරු බොනවනේ ගෙවල් වල ඒ බේබදුකම දිගින් දිගට යන්නේ බිරිඳගේ දුර්වලතාවය නිසාමයි. ඇයි ඒ? බිරිඳ දැනගන්න ඕන ආදරෙන් ඔහු හදාගන්න කොහොමද? ගොඩාක් බොන ගෙවල් වල මිනිස්සයා බොනවා නම් බිරිඳ ගන්න විසඳුමම එකගේ ඇඟට කඩාපනිනවා. බයිනවා ඉවරයක් නැහැ. ඒ හිතේ අමාරුවට පහවදත් බොනවා. එහෙම නෙවෙයි. ඒ බීලා ළඟට එනවනේ. ගොඩාක් දුක් විඳිනවනේ ස්ත්‍රීන් බීපු මිනිස්සු නිසා. ඒතර කියන්න මම බැඳ නිසා මේවා ඉවසගෙන ඉන්නවා මිසක්කා. ඔයා බීලා එනකොට මට අප්පිරියයි. ඔය පහවදස් වෙරි හිඳිලා සාමාන්‍යයෙන් තේ එකක් බිබී ඉන්නවනේ. කෑම කන වෙලාව ඉන්නවනේ. ඒතර කියන්න අනේ ඔයා කොච්චර මහන්සි වෙනවද? අපි වෙනුවෙන් කොච්චර කැප වෙනවද? මං එදා තිබ්බ ආදරේ ඒ විදිහටම තවම මට තියෙනවා. ඒ වුණාට මහත්තයා මම මේ කියන්නේ ඔයා බීලා එනව නේද? මට හරි අප්පිරියයි. ඔයා ළඟට එනකොට ගන්ධසාරයි. රටට ලෝකෙට කියන්න බැරි නිසා ඉවසලා ඉන්නේ. ඔයා හැමදාම ওই විදිහට හොඳට ඉන්නවා නම් කොච්චර හොඳද? ඒක මිනිස්සුෙකුට පුදුම විදිහට වැදෙනවා. ආදරෙන්ම කියන්න ඕන. හොඳ බිරින්දෑවරු ඉන්නවා. ස්වාමිවරු කියනවානේ අපි හැදුනේ අපේ නෝනා නිසා කියලා. කෙල්ලෙක්ගේ කොහොමද වගකීම? ඔය ටික කරන්න බැරි නම් බඳින්න නැතුව ඉන්න. හැබැයි මම කතාවට ඔහොම කිව්වට දැන් ඒකෙන් මග ඇරලා යන්න බෑනේ. අනිවාර්යයෙන්ම ගෑන් ළමෙක් වෙනකොට විවාහ වෙනවා. අද කාලේ මහානකමත් හරි අමාරුයි. අද කාලේ කෙල්ලෙක් මහාන වෙන පැත්තට හුරු වෙනවට වැඩිය හොඳ බිරිඳක් වෙන්න ඒ ගුණධර්ම පුරුදු කරන්නයි හුරු වෙනවා. අද කාලේ මහානකම ගැන වැඩි හිතනවට වැඩිය හොඳ බිරිඳක් වෙන්න හිතන එකයි ගොඩාක් හොඳ. මේ ගුණධර්ම ටිකත් එක්ක මේ ගුණධර්ම ටික පුරුදු කරගෙන විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ මහාන වුණා වගේ. අද කාලේ මහාන වුණත් දිව්‍ය ලෝකයකට පැන ගන්න හරි අමාරුයි. හොඳ සත්පුරුෂ ඇසුරක් තිබ්බොත් පුළුවන්. නැත්තම් ගොඩාක් අය දෘෂ්ටි වල ඉන්නේ එක එක අදහස් වල. නමුත් විවාහ වෙලා දරුමල්ලු හදා ගන්න ගමන් ස්වාමියාට යටහත් පහත්ව ගුණධර්ම පුරුදු කරගෙන නිම්මාන රතිය යන්න පුළුවන්. එහි විසාකා ඉන්නවනේ අගරජිනේ. ඇහැලා බණ කියන්නේ විසාකා බුද්ධ කාලේ හාමුදුරුවන්ට බණ කියපු කෙනෙක්. අගරජිනේ නිම්මාන රතියේ කොච්චර අන් අයට දහම් ඇසුර දෙනව ඇතිද විසාකා. ඊට පස්සේ ඊළඟට තමයි තරුණ පුතාලට මේ කියන්නේ ඔන්න දැන් ඕවා අනුව හොඳ බිරිඳක් කොහොමද හොයාගන්නේ කියලා ඔන්න දැන් ක්‍රමයේ කිව්වා. විවාහ වෙලා ඉන්න අය අද ඉඳලා පුරුදු කරගන්න. එතකොට අනිත් කාරණාව තමයි ඔන්න දැන් නෝනයි මහත්තයයි දෙන්නම් වැඩ කරනවා කියන්නකෝ. රස්සාවක් ඔන්න එනවනේ ප්‍රශ්නයක් ඔතන. මේ කියන ගුණධර්ම පුරුදු කරගන්න ඉඩකඩ ඇහිරෙනවා. විශේෂයෙන් මතක තියාගන්න නෝනයි මහත්තයයි දෙන්න කතා වෙලා ණය ගන්නවනේ ලෝන් ගන්නවා. ඊට පස්සේ කියනවා අපි දෙන්නගේ ඔයාගේ මුදලින් ඔයා
ගෙදර වියදම් ටික බලන්න මහත්තයා කියනවා. මගේ සල්ලි වලින් මම ණය ගෙවන්නම් කියලා. ෆිනෑන්ස් ගෙවන ඒවා, වතුර බිල්, ලයිට් බිල් ගෙවන ටික මම කරන්නම්. ඔයාගේ වියදමෙන් කන්න බොන්න ඒවා ගේන්න කියලා. මතක තියාගනින්න කොල්ලනේ, කවදාවත් ගෑණියෙක් ගේන ඒවා කන්න එපා. ගෙදර බඩු බිල මේ වියදම් හදද්දී අනිවාර්යයෙන්ම ගෙදර කන්න ගේන ටික, කන්න බොන්න අඳින්න ගේන ටික අනිවාර්යෙන් පිරිමියාගේ වියදමෙන්ම කරනවා. එතකොට තමයි ගෑණියෙක් නඩත්තු කළා කියන ගණේට වැටෙන්නේ. නැත්තම් නිරේයයි. ස්කෙලි බඩුවක් කරගෙන තමන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරගන්න කාන්තාවක් ගෙදර තියාගෙන ඒකිම කණ්ඩ ගේන්න ඕන, ඒකිම අඳින්න ගේන්න ඕන, ඒකිම ලයිට් බිල ගෙවන්න ඕන. මොකද්ද ඒ කතාවේ? මොකද්ද? ගෙදරට කන්න බොන්න තියෙන ටික තමන් ගේන්න ඕන. නෝනටනේ හොඳට සැපට වාහන යන්න ඕනේ. ඒකිට කියන්නේ ෆිනෑන්ස් ගෙවන්න කියලා. ඒ නිසා හොඳට ඒව බැලන්ස් කරගන්න ඕන. ඉතින් ඒ නිසා මේක හොඳට මතක තියාගත යුතු කාරණාවක්. අනිවාර්යෙන් තමන් විවාහ වුණා නම් ඒ ගෙදර ආදායම් අයවැය හදද්දී වියදම් ගැන බලද්දී කෑම කන්න ගේනේවයි අඳින පළඳින දේවලුයි තමන් ස්වාමියා බලන්න ඕන. හැබැයි ඔය අතර යම් ආපදාන් කරදර නිසා ස්වාමිවරු එක්තැන් වෙනවා, කරදර වෙනවා, සල්ලි අතේ නැතුව යනවා. බිරිඳ රකින්න ඕන. මම මේ කිව්වේ පුළුවන්කම තියෙද්දී කවදාවත් ස්වාමියාව දුකේදී අතාරින්න හොඳ නැහැ. මේ කතාවේ එඩ්ගා කේසිගේ සංසාර මන්දිරේ කතාවක්. කුමක්ද? ඇය යුරෝපයේ ස්ත්‍රියක්. යන්න තැනින් ඇයව කොන් වෙනවා. යන තැනින් එයා පිළිගන්නේ නැහැ. කවුරුත් ඇයගෙන් යාළු වෙන්න අහලා නැහැ. බඳින්න අහලා නැහැ. අම්මා තාත්තවත් ඔයා බඳිනවද කියලාත් අහලා නැහැ. අම්මා තාත්තා නැති වුණාට පස්සේ ඇය තනි වුණා. කිසි කෙනෙක් ඇයට යෝජනාවක් කරන්නේ නැහැ. සභාවකට ගියත් කවුරුවත් ඔයා කොහෙද කියලාවත් අහන්නේ නැහැ. බස් එකේ නැංගත් කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. රස්සා කරන දැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ඊට පස්සේ එඩ්ගා කේසිගේ මෝහන නිද්‍රාවෙන් විස්තර ඇහුවා. එඩ්ගා කේසි මෝහන නිද්‍රාවට පත් වුණා. ඔහුගේ මනස ගොඩාක් අතීතයට යවුවා. ඇයගේ ජීවිත පරම්පරාවට යවුවා. පෙනෙනවා. ඔහු කියනවා නුඹට නොඹ හමුණා. කෙසේද නුඹට නොඹ හමුුණේ? එක්තරා ජීවිතයක ස්වාමියයි දරුවෝයි ඔබයි සුවසේ සිටියා. ඔබගේ පවුලේ ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නයක් ඇති වෙලා ආදායම් තත්ත්වේ නැති වුණා. රස්සාවල් නැති වුණා. සමාජයෙන් නින්දාව ආවා. ස්වාමියයි බිරිඳයි ඔයාලා තමයි ඔයාලගේ කඳුළු විහදා ගන්න ඔය දෙන්න විතරයි හිටියේ. ඊට පස්සේ ප්‍රශ්න දරා ගන්න බැරි තැන ඔබ සියදිවි හානි කරගත්තා. ප්‍රශ්නේ විසඳ ගන්නත් හිටියේ ස්වාමියා බිරිඳයි විතරයි. ඒ ප්‍රශ්නෙට මැද වුණ ස්වාමියා තනිකොට ඔබ සියදිවි හානි කරගත්තා. ඔබ වෙනුවෙන් හිටපු අය ඔබ තනි කළා කියලා යමක් ඇද්ද? සසරේම ඔයා තනි වෙවි යනවා. ප්‍රශ්න ඉදිරියේ ස්වාමියාව දාලා යන්න එපා. ස්වාමියාට ආදරේ නම් දැන් මේ බණ කියද්දි තමන්ගේ ආදායමෙන් ස්වාමියා නඩත්තු කරන ගෙවල් තියෙනවා. මම මේ බණ කියද්දි අපේ මිනිහට හොඳ වැඩේ කියලා හිතෙන්නේ නැහැ ආදරේ බිරිඳට. ආදරේ බිරිඳට මෙහෙම හිතෙනවා. කාන්දරු කියන බණ ඇත්ත තමයි. ඒ වුණාට අපේ ස්වාමියාට ප්‍රශ්න තියෙනවනේ. එයාට පුළුවන් නම් අපිව නඩත්තු කරනවනේ. එයා ප්‍රශ්න පිටේ ඉන්නේ. මම මේ වෙලාවේ වියදම් කරන්න ඕන.
එහෙමයි හරි ආදරය කියන එක පෞල් ජීවිතය කියන එක ඔය වාගේ කරුණාවෙන් යන එක. ආදරෙන් යන එක. සෙනෙහසින් යන එක. මේ පෝන් ඔබ ඉන්න ලෝකයක් නෙවෙයි. වගකීමක් තියෙන ජීවිතයක්. පූජනීය දෙයක්. ඔවුන් අම්මලා තාත්තලා වෙනවා. ඔවුන්ගේ දරුවන්ට උපදෙස් දෙන්න ඕන. ඔය මගේ කටින් මම කියපු උපදේශ ටික මෙතනින් කීයෙන් කී දෙනාටද අනාගතයේ දරුවන්ට දෙන්න පුළුවන් නෑ. මම පවා සත්පුරුෂ ඇසුරේ පැවිදි වුණේ නැත්තම් මේ බණ දහම් මා ඉගෙන ගත්තේ නැත්තම් සංසාර කර්මෙට මමත් ගෘහ ජීවිතේම හිටියා නම් මේ වචන එකක්වත් මා දන්නේ නෑ. මම ගොඩාක් පව් කරගන්නේ. අන් අයටද ගොඩාක් පව් බෙදයි. මට සත්පුරුෂ ඇසුර ලැබුණ නිසා මාද ඒ පාපයෙන් නිදහස් වුණා. අපේ ගුරු දෙවිඳුන් අපි ඔය එකෙන් නිදහස් කරගත්තා. ඔබටද සැනසෙල්ල පිණිස වචනයක් කියන්න පුළුවන්. කොහේ හරි ඇවිලෙන ගින්දරක් පිට රටක හෝ වේවා කොහේ හරි ගෙදරක ඔවුන් මා දැක නැහැ මමද ඔවුන් දැක නැහැ මේ බණපදයක් අහලා හිතේ ගින්දර නිවා ගන්නවා. සත්පුරුෂ ඇසුර මට ලැබුණ නිසා තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇසුන නිසා. ඒ නිසා දරුවනේ නුඹලා පව්කාර නැහැ. නොදන්නා කම නිසයි සිද්ධ වෙන්නේ. අස්සවනස්ස ධම්මස්ස පරිහායන්ති. ධර්මයේ නැසුනොත් පිරිහෙනවා. ඒ නිසා මම මේ පසුගිය කාලේ ධර්ම දේශනා ගණනාවකදී ওই ටික කිව්වා. හේතුව කෙල්ලෙකුට අවවාදයක් දෙන්න මෝරපු අම්මලා නැහැ. දැන් යම් තරමක් දුරට තියෙනවා. ඉදිරියට නෑ. ෆෝන් ඔබ පන්ති යනවා කියලා කට් කරලා එහෙම රිංගපු උන් අනාගතේ අම්මලා තාත්තලා වෙන්නේ. ඔවුන් කෙසේනම් අවවාද කරන්නද? මේ බණපටියේ තියාගෙන හරි ඉඳලා දරුවන්ට අහන්න දෙන්න. කවුරු හරි විවාහ වෙනවා නම් විවාහ වෙන කෙනාට මේ බණ ටික අහන්න දෙන්න. ඔවුන්ගේ ජීවිතයට දෙන ලොකුම මංගල ත්‍යාගය මේ තමයි. ගොඩක් මඟුල් ගෙවල් වල ටයි කෝට් ඇඳලා මෙතෙන්ට බෝ එක තියලා ලස්සන සාරි ඇඳලා ඊළඟට අර සරුව පිත්තල මූණේ ගාලා නටලා සින්දු කියලා කාලා බීලා යන හැතිකරයක් ඉන්නවා. ඒ දෙන්නගේ පවුල් වල ප්‍රශ්න වෙනකොට එකෙක් නෑ උදව් කරන්න. පව් අර අහිංසක කොල්ලෝ කෙල්ලෝ දුක් විඳිනවා. තමන්ගේ ජීවිතය අපායක් කරගන්න නෙවෙයි ළමයි කසාද බඳින්නේ. ජීවිතේ සුවපත් කරගන්න සැනසෙල්ලට ඇඬු කඳුලට විසඳුමක් විදිහට තමා වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවා කියන සාක්ෂියක් විදිහට ඒක අපායක් කරගන්න හොඳ නෑ. ඒට ඈලාට ඔහුලාට උපදෙස් දෙන්න ඕන. වැඩිහිටි අය. ඒ නිසා මෙන්න ඔබට තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උපදෙස් සංගරුවන වෙතින් ලැබුණා. ඔබ ඔය විදියට ධාර්මික වෙනකොට ඔබට උපදිනවා පින්වන්ත පුතාලා. පින්වන්ත දූලා උපදිනවා. දූලා කොහොමද ගොඩාක් පින්වන්ත? බුදුරජාණන් වහන්සේ වදාලා දුවලා මෙහෙම පින්වන්තයි කිව්වා. ගෙදරක කෙල්ලෙක් ඉපදුනොත් ඒ කෙල්ල හරි පින්වන්තයි කිව්වා. මොකද ඒ කෙල්ලට උපදිනවා අනාගතේ පුතෙක්. ඒ කෙල්ලට උපදිනවා අනාගතේ පුතෙක්. ඒ නිසා කෙල්ල පින්වන්තයි. අපේ මව්ගේ පරම්පරාවේ ගොඩක් කෙල්ලෝ ඉන්නේ. ඒ වුණාට ඒ කෙල්ලන් අතරින් මගේ අම්මට මාව ඉපදුනා. ලොකු ස්වාමීන් වහන්සේගේ පවුලේ ලොකු ස්වාමීන් වහන්සේ ඉපදුනා.
මේ ස්වාමීන් වහන්සේලාගේ පවුල් වල අම්මලාට ඒ ස්වාමීන් වහන්සේලා ඉපදිලා පුතෙක් උපදිනවා අනාගතේ. පවුලකට කෙල්ලෙක් ලැබෙන එකත් වාසනාවක්. එතකොට මතක තියාගන්න මේ කියවපු පූජනීය බව ඇති කරගන්න නම් ඒ උපදේශ මාලාව තියෙන්න ඕන. මඟුල් ගෙවල් වල මේ සූත්‍ර කාරණා විසාකාගේ ජීවිත කතාව හඬ නගලා කියන්න ඕන. ඒ වගේම එක්කෝ සංගරුවනින් උපදේශ ගන්න ඕන. කියලා දෙන්න කියලා කියන්න ඕන. අද කාලේ කතාන්ත බැන්දට පස්සේ පන්සලකට ඉන්නේ මොකටද? වෙඩින් ෆොටෝ එක ගහන්න. නැද්ද? වෙඩින් ෆොටෝ එක ගහන්න පන්සලකට එන්නේ. උපදෙස් ගන්න දෙන්නේ නැහැ. ඒ නිසා පෞල් සංස්ථාව කියන එක පූජනීය දෙයක්. දැන් බලන්න පවුලේ වගකීම ගැන දැන් ඔය හිතන්නේ. දැන් හිත රාගෙන් බැටකන්නේ නැහැ. දැන් හිත ලාමක ආසාවෙන් බැටකන්නේ නැහැ. දැන් හිත ෆෝන් වල තියෙන පෙරේතකම් වලින් බැටකන්නේ නැහැ. හිතට එනවා බරක්. ඒකට තමයි ඉස්සරලා අම්මලා තාත්තලා කිව්වේ පෞල් බර කියලා. ඒක වගකීමක්. ඒක වගකීමක්. ඒ නිසා දරුවනේ ලාමක ජීවිත ගත කර ලාමක ජීවිතයකින් මැරෙන්න එපා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ අවසානයේදී මෙසේ වදාලා ඉමේහි කෝ කුමාරියෝ පංචහි ධම්මේ සමන්නාගතෝ මාතුගාමෝ. කුමාරියනි මේ අංග පහ තියෙන ස්ත්‍රීන් කායස්ස වේදහා පරම්මරණා මනාපකායිකානං දේවානං සාව්‍යතං උපපජ්ජති. කය බිඳලා මැරුණාට පස්සේ නිම්මාන රති දෙව්ලොව උපදිනවා. ඉහළ චාතුම් මහරජගේ පහු කළා, සග්දෙවිඳු ඉන්න තාවතින්සේ පහු කළා, යාමයේ පහු කළා, තුසිත දිව්‍ය ලෝකේ පහු කළා, නිම්මාන රති උපදිනවා. පන්සල් ගිය කතාවක් නෑ. පින්කම් වලට ගිය කතාවක් නෑ. පින්කම කරගත්තේ ගෙදරමයි. දැන් ගෙදර මිනිහට පයින් ගහලා මෙහි මල් වට්ටි අරගෙන යනවා. මොකාටද මේ සෝබනේ? කාටද මේ වංචා කරන්නේ? කවුද රැවටෙන්නේ? තමාට තමාමයි සෝබනේ. තමාට තමාමයි වංචා කරගත්තේ. තමාට තමාමයි සෝබනේ කරගත්තේ. තමන්ගේ පන්සල තමන්ගේ හදවතේ හදාගන්න. තමන් යන්නේන අසපුව තමන්ගේ හදවතේ හදාගන්න. ඒ හදවතේ තමන්ගේ ස්වාමියා වඩා හිඳවන්න. කොල්ලනේ කෙල්ලන්ට කියාපල්ලා මෙහෙම පුරුදු කරන්න කියලා. ඔයා වෙනස් වෙන්න එපා, ඔයා මාව රිදවන්න එපා, සෝවන කතා එපා. පැටියෝ බබා උරතලා රත්තරන් සෝවන කතා එපා. හොඳ බිරිඳ දෙව්ලොව යන හැටි මෙන්න සූත්‍රයේ තියෙනවා. නංගි අපි බණක් ඇහුවා මෙන්න. ඔයාට මේක පුරුදු කරන්න පුළුවන්ද? ඊට පස්සේ එයා එවනවා මට බෑ තොට යටත් වෙලා ඉන්න. ඔන්න පිරිමි කමරම් මෙයා මැසේජ් එකක් යවනවා. තෝත් මට එපා. පිරිමිකම තියෙන්න ඕන. කෙල්ලෝ එපා එපා කියලා තම්බද්දි පිටිපස්සෙන් යනවා නේද? අනේ එපා අනේ එපා කියලා. නයි. නාග ලෝකෙන් ආපු ඒවා පැන පැන යනවා. පිරිමිකම වනායේ උඹට එපා නම් මටත් එපා. ඒ පිරිමිකම කොල්ලෙකුට තියෙන්න ඕන. එතකොට ස්ත්‍රිය දන ගහනවා. ඒකයි. ඒ නිසා මේ ධර්මයක් විදිහට ගන්න දරුවනි, ධර්මයක් විදිහට කාන්තාවන්ට කරපු අපහාසයක්ද මේ?
නිර්මාණ රති යන විදිහ කියලා දුන්න එක කෙල්ලන්ට බැනපු එකක් මේ. ඔන්න කාන්තාවන්ට කවුද අම්ම කෙනෙක් ලියුමක් කියලා තිබ්බා. හරි ආසයි අපිට වර්ණනා කළ ඔබ වහන්සේ කියන බණක් අහන්න කියලා. ඔන්න ඒ අම්මගේ දොළ දුක අද සංසිඳුණා. කාන්තාවන්ට නිර්මාණ රතියන්ට මඟක් කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. භාග්‍යතුන් වහන්සේ අවසානයේ මෙසේ වදාලා යෝනම් භරති සම්බදා නිච්ඡං ආතාපි උස්සුකෝ. යම්කිසි ගෙදරක පිරිමියෙක් ඉන්නවා හරි උත්සාහවන්තයි වීරියවන්තයි. සබ්බකාම හරං පෝසං බිරිඳව හොඳට පෝෂණය කරනවා. මම ඒකයි කිව්වේ අර කනබොන ඒවා පිරිමියාම කරන්න කියලා. බිරිඳව පෝෂණය කරනවා. බත්තාර නාති මඤ්ඤේති ස්ත්‍රිය කවදාවත් ඒ පිරිමියාව ඉක්මවා හිතන්න එපා. වෙන පිරිමි ගැන හිතන්න එපා කියනවා. නචාපි සොත්ති බත්තාරං ඉච්ඡා වාරේන රෝසේ. පිරිමියා ඉදිරියේ හිතුවක්කාරකම් කරලා බැඳපු මිනිසයා තරහ ගස්වන්න එපා කියනවා. බත්තුච ගරුණෝ සම්බේ පටිපූජේති පණ්ඩිතා. නුවණක්කාර කෙල්ලෙක් විදිහට ස්වාමියා යම් තැනකට යටහත් පහත් නම් තමනුත් ඒ අයට යටහත් පහත් වෙන්න. උට්ටාහිකා අනලසා සංඝහිත පරිජ්ජනා. තමන් වීරියවන්තවෙන් උදේම නැගිටලා වීරියවන්ත වෙලා ඉන්න නෑදෑ වැඩකාර කරන සියලු දෙනාට කාරුණිකව ඉන්නවා පිරිවරාගෙන. එයාලා හරි කැමති අලුත් කෙල්ලට. ඒ නෝන හරි කරුණාවන්තයි කියලා. බත්තු මනාපාං චරති. තමන්ගේ ස්වාමියා කැමති විදිහටමයි එයා ඉන්නේ. සම්බත්තං අනුරක්කති. ඔහුව උපයන දේ රකින්නවා. යා ඒවං වත්තති නාරී. යම්කිසි ස්ත්‍රියක් මේ වෘතය සමාදන් වෙලා ඉන්නවා. මේක වෘතයක්. දූතාංග සමාදන් වෙනවා වගේ එකක් මේක. යම්කිසි ස්ත්‍රියක් මේ වෘතය සමාදන් වෙලා ඉන්නවා නම් බත්තු ඡන්දස වසානුගා. ස්වාමියාගේ වසඟේ ඉන්නවා කියන වෘතය සමාදන් වෙලා ඉන්නවා නම් මනාපා නාම තේ දේවා යත්තසා උපපජ්ජති නිම්මාන රති. මනාප කායික නම් වූ දෙව්ලොව ඈ උපදින්නේය. ඒ නිසා ඔයාලටත් ඒ සොඳුරු ගුණධම් පුරුදු කරගෙන නිම්මාන රති දෙව්ලොව උපදින්න සුගතියේ උපදින්න ඔබ කාටත් වාසනාව ලැබේවා. පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව කොහේ හරි කෙනෙක් පින්වන්ත දුවෙක් පින්වන්ත පුතෙක් අහලා ජීවිතේට යමක් තේරුම් ගනියි. පින්වන්ත අම්මා කෙනෙක් පින්වන්ත තාත්තා කෙනෙක් දරුවෙකුට යහපත් උපදේශක් දෙවි. පින්වන්ත බිරිඳ තමන්ගේ ජීවිතේ සුවපත් කරගනී. අඩුපාඩු හදාගන්නේ. ස්වාමියෙක් බිරිඳකගේ වගකීම තේරුම් ගනී. මේ වාගේ ඉන්න බිරිඳකට කවුරු හරි ස්වාමියෙක් වද දුන්නොත් එහෙම ඔහුට අලුතෙන් දඬුවම් කළ යුතු නෑ. නිරේ උපදිනවා. මේ වගේ බිරිඳකට වද දුන්නොත් මේ දහම් පණිවිඩේ ලෝකේ කාට හරි අහන්න සනස්වනවා. මෙතන ඉන්න පින්වන්ත දරුවෝ ඉන්නවා. ඔයාලා පව්කාර නෑ. මිනිස් ලෝකේ ඉපදුනේ, ලක්දෙරණේ ඉපදුනේ, සිංහල ජාතියේ ඉපදුනේ, බුද්ධ ශාසනයේ හිත වහදවා ගත්තේ, කල්යාණ මිත්‍ර ඇසුරු කළේ, මේ දහම අහන්නේ අප්‍රමාණ පිනක් ඔබට තියෙන නිසා. ඔයාලට අමාරුවෙන් මේවා කරගන්න පුළුවන් මේ ගුණධර්ම පුරුදු කරගන්න එක. ඉතින් ඒ සඳහා මේ ධර්ම දානය ලැබලා දෙන්නේ පින්වත් කමනී චන්ද්‍රලතා මෙනවිය විසින්. මේ රැස් කරගත්ත සියලු පින් සග්දෙවිඳුන්ට
සතරවරන් දෙවියන්ට ඉෂ්ඨකාමී දෙවරුන්ට අනුමෝදන් වේවා. මේ ගුණධර්ම පුරුදු කරලා නිම්මාන රතේ ඉපදුන විසාකාව ඇතුළු නිම්මාන රතේ දෙවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ නිම්මාන රතේ දෙවරු මේ ගුණධර්ම පුරුදු කරන්න ඕන කියලා සිතවිල්ලක් හෝ පිහිටුවා ගත්ත මේ අහිංසක පින්වතුන්ට උපකාර කරත්වා. සියලු දෙවියෝ සතුටෙන් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට අනුමෝදන් වේවා. ඥාතින් පරලෝකයෙන් සැපවත් වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ වාගේ බණ පදයක් අපිට අහන්න සැලසෙන්නේ මේ වාගේ ධර්මයක් අපිට අහන්න මේ සත්පුරුෂ ඇසුර අපිට සැලසුනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා. ඒ වගේම මේ අසපේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු සකල ලෝකවාසී සංගරුවනට සිල් මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය සැලසේවා කියලා සාදු කියනවා. ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු ආසනා වේවා. චිට් එකක් ආවා. බලමු ඔයාලා hina වෙන්නේ නැතුව මේක ආයිද කියලා බලමු. දේශනාවේ සඳහන් කළ ආකාරයේ බිරිඳක් ලබන්න ස්වාමි පුරුෂයා මොන වාගේ පිනක් කරලා තියෙන්න ඕනේද කියලා. ඇත්තටම ලොකු පිනක් කරලා තියෙන්න ඕන. එකක් හරි මේ අනුමාන කළා දාලා ඉවලා තිනවා වරහන් ASCII සකසලා දන් දීම බඹසර රැකීම. හරි. දන් දෙනකොට සකසලා දන් දීලා තියෙන්න ඕන. බඹසර රකින්න ඕන. රැකලා තියෙනවනම් ඒ පින් හොඳයි. අනිත් එක ඉතින් මේ වගේ නෝන කෙනෙක් ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ හෝ කර්මෙටම තමයි. නැද්ද මං අහන්නේ? කර්මෙටම තමයි. ඊළඟ එක තමයි මේ නිම්මාන රතේ ඉන්නේ කාන්තාව පමණක් නෙවෙයි. පිරිමිත් ඉන්නවා. ඒ විසාකා ඉපදුනේ බිරිඳක් වෙලා එහි සුනිම්මිත දිව්‍ය රාජයාගේ. ඒකට ඒ දිව්‍ය අප්සරාවන්ට දෙවිවරු ඉන්නවා. ඒකට මේකෙම අනිත් පැත්ත හිතන්න. කොච්චර කැපවීමක්, බිරිඳට ගරු කිරීමක්, බිරිඳව තේරුම් ගැනීමලා, ඈට වද නොදී ඉඳීම. මේ බිරිඳට ගැළපෙන ස්වාමියෙක් වුණොත් එහෙම කොහෙද උපදින්නේ? ඒ ලෝකේ. එහෙනම් කිටිම අර්ථය තමයි පිරිමියේ කොහොමද නිම්මාන රතේ උපදින්නේ කියලා. නිම්මාන රතේ උපදින්නේ බිරිඳක් මේ වගේ ගුණධර්ම තියෙද්දී නම් මේ වගේ බිරිඳකට අසාධාරණයක් නොවන ස්වාමියෙක් වීම ඔහු නිම්මාන රතේ යාමට හේතුවයි. උත්තරේ පැහැදිලිනේ? ඒකයි. ඒ නිසා Tamanda ගිහි ජීවිතයේ උතුම් ගුණයක් දිනු කරගන්න බැරි නම් සත්පුරුෂ ඇසුරේ ගුණයක් දිනු කරන්න ඕන. අපි මේ කියන අහන දැනෙන හිතන විදිය අපිට උපතින් ආවේ නැහැ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිව හුරු කෙරෙව්වා. මෙහෙම හිතන්න මේ දේශනාව බලන්න කියලා. මේ දේශනාව ගැන මම ලොකු සංසිත් එක්ක කතා කරද්දි කිව්වා අනේ හොඳයි ওই දේශනාව කියලා දෙන්න. මැරෙන කාන්තාව ගොඩාක් උපදින්නේ පෙරේත ලෝකවල, පුළුවන් නම් ගොඩ ගන්න කිව්වා. ඒකයි. ඒ නිසා ගුණධර්ම පුරුදු කරන අයට ලැබෙන අවසාන යුගයේ ඔය වාගේ අවවාදයක්වත් දෙන්න අනාගතේ પરම්පරාවක් ඉතුරු වෙයිද? ඒ නිසා තමන්ට තමන්ගේ දරුවන්ට අනාගත පරපුරට ඔය වගේ දැනුමුතුකමක්වත් දෙන්න බැරි නම් ඒ පවුල් වලින් ඇති ඵලය මොකද්ද? ඒ නිසා සත්පුරුෂ ඇසුරම ලබන්න, ධර්මයේ මහන්න, ඒ ධර්මයේ පුරුදු කළ ජීවිතය සුවපත් කරගන්න ඔබට වාසනාව ලැබේවා.